समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත් තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත් තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස වැඩම කොට වදාළ අති ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි අපේ බුදුරජාණන් වහන්සේ ධර්ම දානයේ ආනිසංස අසීමාන්තික බව දේශනා කරමින් ධර්ම දාන පින්කම් 6ක් පිළිබඳව පින්නතුනි දේශනා කොට වදාලා. ඒ 6න් 5ක්ම සිද්ධ කරන්න පුළුවන් ධර්මයේ පිළිබඳව හොඳ මනා අවබෝධයක් තියෙන ධර්මදරයෙකුට විතරයි. පළවෙනි ධර්ම දාන පින්කම තමයි භාග්‍යතුන් වහන්සේගේ ධර්මය හොඳින් ඉගෙනගෙන ලෝක සත්වයාට දේශනා කරන එක. දෙවැනි ධර්ම දාන පින්කම තමයි මේ ත්‍රිපිටක පාළිය බොහෝ දෙනාට අනුකම්පාවෙන් උගන්වන එක. තුන්වෙනි ධර්ම දානය තමයි අට කතාව විස්තර කරලා කියලා දෙන එක. හතරවෙනි ධර්ම දාන පින්කම තමයි ධර්මය තුලින් නැගෙන ප්‍රශ්නවලට ධර්මය තුලින්ම උත්තර සපයන එක. පස්වෙනි ධර්ම දාන පින්කම තමයි භාවනාවට කැමති පින්නතුන් වෙනුවෙන් කර්මස්ථාන ලබා දෙන එක.
මේ පහම කරන්න පුළුවන් විශේෂ දහම් දැනුමක් තියෙන ධර්මදරයෙකුට විතරයි. 6 වෙනි ධර්ම දාන පින්කම තමයි මේ විදිහට පින්කම් සංවිධානය කරලා බොහෝ දිනාට ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව උදා කරලා දීලා ධර්ම ශ්‍රවණය කරන අයට ධර්ම ශ්‍රවණය කිරීම සඳහා පහසුකම් හදලා දීලා පින්නතුනි ඒ අවස්ථාවන් වල පිරිස් දැනුවත් කරන්න අපි සමහර වෙලාවට ශබ්ද විකාශන යන්ත්‍ර පාවිච්චි කරනවා. අහවල් දවසේ අහවල් වෙලාවේ අහවල් තැනදී ධර්මදේශනා පින්කමක් පැවැත්වෙනවා. ඒ සඳහා සහභාගී වෙන්න එන්න කියලා. වර්තමානයේ තවත් ওই බැනර් පෝස්ටර් වගේ දේවල් ප්‍රදර්ශනය කරනවා. දන්න කියන මට්ටමේ ඉන්න අයට අඬ ගහලා කියනවා. දුර බැහැර නමුත් බණ අහන්න එන්න කැමති අයට වාහන ආදිය යොදලා බණ අහන්න එන්න යන්න පහසුකම් සකස් කරනවා. ඒ සඳහා සහභාගී වුණ අයට ආහාර පානයන්ගෙන් සංග්‍රහ කරනවා. මේ හැම දෙයක්ම අයිති වෙන්නේ ධර්ම දාන පින්කමට. එතකොට සාමාන්‍යයෙන් ධර්මයේ පිළිබඳව මහා අවබෝධයක් නැති කෙනෙකුට මේ උදාාරතර පින්කම සිද්ධ කරගන්න තියෙන අවස්ථාව තමයි 6 වෙනි අවස්ථාව. එතකොට මේ පින්නතුනුත් මේ සිදු කරන්නේ ඒ 6 වෙනි ධර්ම දානමය පින්කම. නිමක් නැති ආනිසංස ලැබෙන බවයි භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළේ. අපේ පින්නතුන් අහලා තියෙනවා කොසල් රජුරුවන්ගේ රාජ්‍යයේ හිටිය සන්තති කියලා අමාත්‍යවරයෙක්. සන්තති අමාත්‍යවරයා අපේ බුදුරජාණන් වහන්සේ ළඟට ගියහම එක 4 පද ගාථාවක් අහලා සියලු ආභරණ දරාගෙන ඉන්න අතරතුරදීම සව් කෙලෙස් නැසලා රහත් වුණා. එතකොට මේ සියලු ආභරණ දරාගෙනම සව් කෙලෙස් නැසලා 4 පද ගාථාවක් අහපු පමණින් අරහත්වයේම සාක්ෂාත් කරගන්න සංසාරේ කරලා තිබිච්ච පින්කම මොකක්ද? ඒ පින්කම තමයි ධර්ම දානමය පින්කම. පින්නතුනි විපස්සී භාග්‍යතුන් වහන්සේ ලෝකේ පහළ වෙච්ච කාලේ ඒ කාලේ මිනිස්සුන්ගේ පරමායුෂ අවුරුදු 84000ක්. විපස්සී සම්මා සම්බුදුරජාණන් වහන්සේ හැම දවසකම ධර්ම දේශනා කරන්නේ නැහැ. ඒ දීර්ඝ ආයුෂ තියෙන හින්දා. නමුත් ධර්ම දේශනා කරන කාලෙට අහවල් දවසේ භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනාව කරනවා. ඒ නිසා බණ අහන්න එන්න කියලා පිරිස දැනුවත් කරන එක තමයි එදා මේ පුද්ගලයා කරලා තියෙන්නේ. පයින් ගිහිල්ලාමයි හැමෝම දැනුවත් කරන්නේ. එක කාලෙක බන්දුම රජතුමා, ඒ කියන්නේ විපස්සී භාග්‍යතුන් වහන්සේගේ තාත්තා, මේ තරුණයාගෙන් අහනවා මොනවද ඔබ කරන්නේ? ස්වාමීනි මම බණ අහන පිරිසට බණ අහන දවස කියලා දෙනවා. අහවල් දවසේ ධර්ම දේශනා කෙරෙනවා කියලා. බොහෝ මිනිස්සු සීලයට යොමු කරනවා මම. දානයට උනන්දු කරනවා. මමත් සිල් සමාදන් වෙනවා. දම් පින්කම් කරනවා. රජුරු සඳහන් කළා ඔබ සිදු කරන මේ උදාර පින්කම පයින් ගිහිල්ලා කරන්න වටින එකක් නෙමෙයි. ඒක පයින් ගිහිල්ලා කරන්න අමාරුයි. එහෙනම් රජුරු මේ පුද්ගලයාට අශ්වයෙක් ලබලා දෙනවා. ඊට පස්සේ අස්සයාගේ පිටේ ගිහිල්ලා ඒ කාරණාව කරනවා. පස්සේ කාලෙක සුදු පාට අස්සයෝ 4 දිනක් යොදාපු රතයක් දෙනවා. තවත් කාලයක් ගියහම විශේෂිත වූ ඇතෙක් දෙනවා. මේ ඇතාගේ පිටේ ගිහිල්ලා ඒ දැනුවත් කිරීම කරන්න කියලා.
ආන් ඒ කාර්ය නිසා තමයි ලෞතුරා බුදු කෙනෙක් ළඟ හතර පද ගාථාවක් ශ්‍රවණය කරන මොහොතේ සව් කෙලෙස් නසන්න තරම් මහ හේතුවක් බවට පත් වෙලා තිබුණේ. ධර්ම දාණය කොයි තරම් උසස්ද කියන කරුණු පින්නතුනි බොහෝසේ සාකච්ඡා කරන්න තියෙනවා. නමුත් අපේ පින්නතුන්ට සතුටු වෙන්න පුළුවන්. එවන් උදාර පින්කමකුත් අපි අද දවසේ සම්පූර්ණ කරගන්නවා කියලා. මනුස්ස ජීවිතයේ බොහෝම දුර්ලභ බව ඕන තරම් අපි අහලා තියෙනවා. ඒ දුර්ලභ වූ මනුස්ස ජීවිතයේ ලැබුණ වෙලාවේ ඒ ජීවිතයට පින්නතුනි හොඳ සාධාරණයක් කරන්න ඕනේ. අපි අපට මනා හිතවත් අය බවට පත් වෙන්න ඕනේ. මේ සසර ඊටාම භයානකයි. අනමතග්ග සංයුක්තේ සසර භයානක බව පිළිබඳව භාග්‍යතුන් වහන්සේ බොහෝ කරුණු දේශනා කළා. ඒ භයානක සංසාරේ මේ වාගේ මනුස්ස ජීවිතයක් ලැබෙන්නේ ඊ타ත්ම කලාතුරකින්. ඒ ලැබුණ අවස්ථාවේ උපරිම ඵලයක් නෙලන්න ඕනේ. ඒකයි මම සඳහන් කළේ අපි අපට හිතවත් ප්‍රතිපදාවක් අනුගමනය කරන්න ඕනේ කියලා. අපි මේ ලෝකේ ජීවත් වෙන බොහෝ දෙනාගේ හිතවත්තු වෙලා ඉන්නවා. අපට හිතවත් බොහෝ දෙනෙක් ඉන්නවා. හරියට හිතලා බැලුවොත් අපි අනුන්ටත් හිතවත්. අනිත් අය අපටත් හිතවත්. හැබැයි අපි අපට හිතවත් නැහැ. අපි අපට හිතවත් නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මගෙන් එළියට යන්නේ නැහැ. ඒක තමයි Tamanට තියෙන හිතවත් බව. එහෙමනම් අපි පින්නතුන් Tamanට හිතවත් ප්‍රතිපදාවක් තමයි මේ අනුගමනය කරන්නේ. අපේ භාග්‍යතුන් වහන්සේ විශාකා මහ උපාසිකාව ආරමුණු කරගෙන දේශනා කරපු එක ගාථා රත්නයක් ධම්මපද පාළියේ පුප්ප වර්ගයේ සඳහන් වෙනවා. යථාපි පුප්ප රාසිම්හා කෛරා මාලා ගුනේ බහු එවං ජාතේන මච්චේන කත්තබ්බං කුසලං බහු. මේ ගාථා රත්නේ සරල තේරුම තමයි යථා යම්සේ පුප්ප රාසිම්හා මල් නෙලලා රැස් කරන පුද්ගලෙක් බොහෝසේ මල් නෙලා ගන්නවද? කෛරා මාලා ගුනේ බහු. ඔහු නෙලාගත්ත ඒ බොහෝ මල් වලින් ගුණයෙන් ඊටාම උසස් හොඳ මල් මාලයක් හදා ගන්නවා. ඔහුට ගුණයෙන් උසස් හොඳ මල් මාලයක් හදන්න පුළුවන් උනේ බොහෝ මල් නෙලා ගන්න පුළුවන් වෙච්ච නිසා. ඒවං ජාතේන මච්චේන අන්න ඒ වගේම තමයි උපන්නා වූ සත්වයා විසින් කත්තබ්බං කුසලං බහු බොහෝ කුසල් රැස් කරගත යුතුයි කියලා දේශනා කොට වදාලා. මේ ගාථා රත්නයේ දේශනා කොට වදාළේ විශාකා මහ උපාසිකාව අපේ භාග්‍යතුන් වහන්සේට සවැත් නුවර දීම සුවිශේෂී ආරාමයක් හදලා පූජා කළා. අපි ඒ ආරාමය හඳුන්වන්නේ පූර්වාරාමය කියලා. පූර්වාරාම විහාරයේ පූජා කරපු දවසේ විශාකා මහ උපාසිකාවට දරා ගන්න බැරි තරම් සතුටුයි. ඒ තරම්ම උසස් පූජාවක්. තමන්ගේ දරුවෝ ටිකත් අඬ ගහගෙන විහාර භූමියේ බොහෝම සතුටින් පින්කම කරලා අත්කරගත්ත සතුට භුක්ති විඳ විඳ විහාර භූමියේ එහෙ මෙහෙ ඇවිද ඇවිද හිටියා. භික්ෂුන් වහන්සේලා හිතුවේ විශාකාව අද ගීත කියා
විහාර මළුවේ ඇවිදිනවා කියලා. ඔය කතාව ක්‍රමක්‍රමයෙන් භාග්‍යතුන් වහන්සේ ළඟටම ගියා. ඒ වෙලාවේ තමයි අපේ බුදුරජාණන් වහන්සේ පිරිසට දේශනා කොට වදාළේ, මහණෙනි, විශාකාව ගීත කියනව නෙමෙයි. තමන් කරගත්ත මහ පිංකමේ ආනුභාවය දන්න නිසා එහි සතුට භුක්ති විඳිනවා කියලා. එහෙම සඳහන් කරලා තමයි මේ ගාථා රත්නය දේශනා කළේ. යතහාපි පුප්පරාසිම්හා, මල් නෙලා රැස් කරන්නෙක් බොහෝසේ මල් නෙලා ගන්නවද? පින්නතුනි, මෙතන සඳහන් කරන්නේ මේ මල් නෙලලා, මල් මාල හදලා, මල් මාල විකුණලා ජීවත් වෙන පුද්ගලයෙක් කියන්නේ. බොහෝ මල් නෙලා ගත්තාම ඊටාම ලස්සන මල් මාල ටිකක් හදන්න පුළුවන්. ඒ මල් ගොඩාක් තියෙන නිසා වැඩිපුර හදාගන්නත් පුළුවන්. හැම මාලයකටම වැඩි වැඩියෙන් මල් යොදලා මාලය ඊටාම අලංකාර කරන්නත් පුළුවන්. ඒ නිසා හුඟක් මල් නෙලාගත්ත කෙනා ගුණයෙන් අනූන වෙච්ච මල් මාල හදා ගන්නවා. ඒ සඳහා හොඳ උනන්දුවක් තියෙන්නත් ඕනේ. හොඳ සැලැස්මක් තියෙන්නත් ඕනේ. මොකද පින්නතුනි, හොඳ සැලැස්මක් තියෙන්න ඕනේ කියලා මම සඳහන් කළේ, මල් වෙලෙන්දු මල් නෙලන්න උයන් වලට ගියහම අතරමං වෙනවා. අතරමං වෙනවා කියලා කිව්වේ මේ පාර හොයාගන්න බැරුව අතරමං වෙනවා කියන එක නෙමෙයි. ඇයි හැම ගහකම මුල ඉඳලා අග්ගිස්ස දක්වාම මල් පිපිලා. පාට පාට මල්. නිල් පාට මල් පිපෙන ගස් නිල් පාට මල් වලින් පිරීලා. සුදු පාට මල් පිපෙන ගස් සුදු පාට මල් වලින් පිරීලා. තවත් නොයේක් වර්ණ සහිත වලින් පිපෙන මල් ඒ ගස් මුල ඉඳලා අගටම මලින් පිරීලා. එක මල් ගහක් ගාව ගිහිල්ලා නතර වුණාම හිතෙනවා සුදු පාට මල් වලට වඩා කහ පාට මල් ලස්සනයි වගේ කියලා. ඊට පස්සේ කහ පාට මල් තියෙන ගස් ගාවට යනවා. එතන ඉඳලා වටපිට බලහම ඊට වඩා නිල් පාට මල් ලස්සනයිද කියලා හිතෙනවා. ඊට පස්සේ එතෙන්ට යනවා. එතන ඉඳලා වටපිට බලනකොට රෝස පාට මල් ඊට වඩා ලස්සනයි කියලා හිතෙනවා. ඊට පස්සේ එතෙන්ට යනවා. ඔය වැඩේ මල් වෙලෙන්දන්ට විතරක් නෙමෙයි, අපි හැමෝටම වෙනවා. නිකන් හිතලා බලන්නකෝ, ඇඳුම් සාප්පුවකට ඇඳුම් තෝරන්න ගියා කියලා. විශාල වශයෙන් ඇඳුම් තියෙන ඇඳුම් සාප්පුවකට ගියහම අපිට හිතාගන්න බැරුව යනවා මොන ඇඳුම ගන්නවද කියලා. ඒ නිසා හැම තැනම තියෙන ඇඳුම් තෝරනවා. ඒ ටිකක් තෝර ඉන්නකොට හිතෙනවා අර උඩ එල්ලලා තියෙනවා හොඳයි කියලා. ඒව ළඟට ගිහිල්ලා බලලා ඉවරනට අල්මාරිය ඇතුලේ තියෙනවා හොඳයි කියලා හිතෙනවා. සමහර වෙලාවට උදේ 8ට 9ට තමයි ඇඳුම් තෝරන්න ඇතුල් වෙලා තියෙන්නේ. ඒ ඇතුළට ගියහම වෙලා යනවා තේරෙන්නෙත් නැහැ. හැමතැනම ඇවිදලා වෙලාව බලහම සමහරලාට 2-3 විතර වෙලා. කාලේ ගියා තේරුණෙත් නැහැ. ඉතින් අතරමං වෙලා තියෙන්නේ අර ඇඳුම් මාලිගාව ඇතුලේ. ආන් ඒ වාගේ තමයි මල් නෙලන පුද්ගලයාටත් වෙන්නේ. මං ඒකයි කිව්ව හොඳ සැලැස්මක් තියෙන්න ඕනේ කියලා. සැලසුම් සහිත කෙනා කලින් දවසේ තීරණය කරලායි තියෙන්නේ මම මොනවද හෙට නෙලන මල්. සුදු පාට මල් නෙලනවා කියලා තීරණය කළා නම් ඔහු කෙලින්ම යන්නේ සුදු පාට මල් ගස් ගාවට විතරයි. ඉක්මනට මල් නෙලාගෙන ගෙදර ඇවිල්ලා මල් ටික තෝරලා හොඳ මල් වලින් මාලා හදාගෙන වෙළඳ පොළට ගිහිල්ලා විකුණලා
හොඳ මිලක් ලබා ගන්නවා. හැබැයි එහෙම සැලැස්මක් නොතිබුණ කෙනා අපි අර මුලින් සඳහන් කළා වගේ මල්වත්තේ එහෙ මෙහෙ ඇවිද ඇවිද ඉඳලා වෙලාව බලනකොට හුඟක් දවල් වෙලා. මේ මල් ඉර හැරෙනකොට පර වෙනවා. ඉතින් දැන් මල් නෙලාගෙන ගෙදර ගිහිල්ලා මල් තෝරාගෙන මාල හදාගෙන වෙළඳ පොළට ගිහිල්ලා විකුණන්න තරම් කාලයක් නැහැ. ඇඬු කඳුලින් ආපහු ගෙදර යනවා. මනුස්ස ලෝකෙත් එහෙමම තමයි. පින්නතුනි, මනුස්ස ජීවිතයේ දුර්ලභයි කියලා කීවට ඕන තරම් මනුස්ස ලෝකවල අපි ඉපදිලා තියෙනවා. හැබැයි මේ වාගේ කාලයක් තවත් පරම දුර්ලභයි. බුද්ධෝත්පාදයක ඉපදෙන්න ලැබෙන එක. ශ්‍රී සත් ධර්මයේ තියෙන කාලික මනුස්ස ජීවිතයක් අරන් ඉපදෙන්න ලැබෙන එක තවත් බොහොම දුර්ලභයි. නමුත් සංසාරේ කොච්චර පින් කරන්න ඇද්ද මේ කාරණා තුනම එකට මුණ ගැහෙන්න. මනුස්ස ජීවිතයයි, බුද්ධෝත්පාදයයි, භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ පවතින යුගයකයි කියන මේ කාරණා තුනම එකට සම්බන්ධ කරගත්ත ජීවිතයක් අරගන්න කොච්චර පින් කරන්න ඇද්ද? එහෙම පින් කරලා ජීවිතේ ලබාගෙන තිබුණත් මේ පංචකාම ලෝකේ අපි අතරමං වෙලා මේක මායාවේ ලෝකේ. බුදුරජාණන් වහන්සේ අපට දහම් දේශනා කළේ මායාවේ ලෝකෙන් එතර වෙන්න. ඒක තේරුම් නොගන්නා තාක් අපිට මේකෙන් එතර වෙන්න බැරුව යනවා පින්නතුනි. මේ සියල්ලම අරගෙන මෙහි ඉපදිලා සංසාරයට විරුද්ධව කරන වැඩපිළිවෙලක්ද අපි ළඟ තියෙන්නේ? එහෙම නැත්තම් සසර පෝෂණය කරන වැඩපිළිවෙලක්ද අපි ගාව තියෙන්නේ කියලා කල්පනා කරලා බලහම සසර දික් කරන වැඩක් මිසක් සසර කෙටි කරන ප්‍රතිපත්ති මිනිස්සු ළඟ බොහෝම අඩුයි. ඒක බොහොම අවාසනාවන්ත තත්වයක්. මනුස්ස ජීවිතය කියලා කියන්නේ අපායට යන අතරමඟ නතර වෙච්ච පොඩි නවාතැනක්. ඒක ජීවිතේ හැමදාම ආදර්ශ පාඨයක් කරගන්න ඕනේ. මොකද පින්නතුනි අපි හැමෝම කාලයක් බඹලව හිටියා. බඹලව නොහිටපු කිසි කෙනෙක් මෙතන නැහැ. හැබැයි බඹලව ඉඳලා තව තවත් බඹලව ඉන්න තරම් අපි අරගෙන ආපු පිනේ ශක්තිය මදි නිසා ආයු පිරිහිලා අපි බඹලවින් චුත වෙලා උසස් දිව්‍ය තලවලට ඇවිල්ලා උපදිනවා. ඒ දිව්‍ය තලවලත් හැමදාම ඉන්න තරම් අපි ගෙන ආපු පින් මදි නිසා ඒ තැන්වලින් චුත වෙලා පහළට එනවා. පහළම දිව්‍ය තලවලට ඇවිල්ලා එහෙත් කරගත්ත පින් මදි නිසා එහෙන් චුත වෙලා මනුස්ස ලෝකෙට එනවා. මනුස්ස ලෝකෙන් පිට වෙලා යන්න අපිට තව කොහෙද තියෙන්නේ? ආපු විදිහටම යනවනම් තවත් ලෝක 4ක් අපි එනකන් බලාගෙන ඉන්නවා. ඒ තමයි නිරය, තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ, අසුර ලෝකේ. අපි පහළටනේ ඇවිල්ලා තියෙන්නේ. බඹලොවින් දෙව්ලොවට ආවා. දෙව්ලොවින් මනුලොවට ආවා. මනුලොවින් සතර අපායට තමයි යන්න තියෙන්නේ. ඒකයි මම කීවේ අපායට යන අතරමඟ අවුරුදු 60-70ට ගත්ත පොඩි විවේක කාලයක් මේ තියෙන්නේ කියලා. ලොකු කාලයක් නෙමෙයි. බොහොම සුළු කාලයක්. හැබැයි මෙතන ඉඳගෙන පුළුවන් පහළ යනවද? එහෙම නැත්තම් ආපහු හිටපු දිහාට යනවද කියලා තීරණය කරන්න.
මේ නවාතැන් පොලේ තියෙන විශේෂත්වය ඒකයි. හැබැයි මෙතෙන්ට ආපු හුඟක් අය පහලටම යන්න තමයි වැඩ කරන්නේ. එයින් ඉතා සුළු පිරිසක් තමයි ඒක තෙවුරුම් අරගෙන ආපහු ඉහළට යන්න. එහෙම නැත්නම් සංසාරයෙන් එතරටම යන්න උත්සාහ කරන්නේ ඉතාමත්ම සුළු පිරිසයි. ඒ නිසා මනුස්ස ජීවිතය අරගෙන ඉපදුන කෙනා තමන්ගේ ජීවිතය පිළිබඳව හොඳ සැලැස්මක් හදාගන්න ඕනේ. මා විසින් කළ යුත්ත මොකක්ද? මා විසින් නොකළ යුත්ත මොකක්ද කියලා. ඒ සැලැස්මට අනුව තමන්ගේ ජීවිතය පෝෂණය කරන්න ඕනේ. කුසල් රැස් කරනවා කියන කාරණාව ඒ අතර නවත්තන්නේ නැතුවම කරන්න ඕනේ පින්නතුනි. මං සඳහන් කළානේ මේක මායාවේ ලෝකේ කියලා. පංචකාම ලෝකේ අපි පංචකාම වස්තුන්ටම කොටු වෙලා පංචකාම සම්පත් අතරමං වෙලා පංචකාමයේම හොය ජීවත් වෙනවා. භාග්‍යතුන් වහන්සේ අරගත්ත උදාහරණේ මල් නෙලන්නෙක්. ඒ කාරණාව පින්නතුනි අපට ගලපුවාම අපිට ගලපලා බලනකොට මෙතන මල් නෙලන්න කියලා අපිටත් කියන්න පුළුවන්. අපිත් මල් නෙලන්නු. එතකොට අපේ අයට හිතෙන්න පුළුවන් කෝ එහෙනම් මල් නෙලන්න අපිට මල් උයනක් කියලා. මල් උයන තමයි අපි ඉපදිච්ච මේ ලෝකේ. එතකොට කොහෙද අපට නෙලන්න මල් තියෙන්නේ? ඇයි පින්නතුනි පංචකාම කියන මල් ගස්වල මුල ඉඳලා අගටම මල් පිපිලා. ඇහැ පිනවන දේවල් නිමක් නැහැ. කන පිනවන දේවල් නිමක් නැහැ. නහය පිනවන දේවල්, කය පිනවන දේවල්, දිව පිනවන දේවල් මෙව්වගෙන් මේ ලෝකෙ පිරීලා නැද්ද? අපි ජීවත් වෙනවා කියලා හිතාගෙන ඉන්නේ මේ දේවල් වැඩියෙන් ලබා ගන්නවා කියන එක නෙමෙයිද? උදේ ඉඳලා රෑ වෙනකන් මහන්සි වෙන්නේ මේ දේවල් හොයාගන්න නෙමෙයිද? මායාවේ පංචකාම ලෝකේ අතරමං වෙලා කියලා කිව්වේ ඒකයි. ධර්මයට අනුව මේ කාරණාව හරියටම තේරුම් අරගත්ත කෙනා තමයි මම මේ මායාවේ ලෝකේ අතරමං වෙමින් යනවා කියන කාරණාව දැනගන්නේ. මා කල යුත්තේ මෙය නොවේ කියන කාරණාව තේරුම් අරගන්නේ. ඒකට ප්‍රතිවිරුද්ධව වැඩ කරන්න නම් පින්නතුනි හුඟක් මහන්සි වෙන්න වෙනවා. මනුස්ස ලෝකේ ඉන්න අපිට ආපහු සුගතියට හෝ නැත්තම් මේ මනුලවම හෝ උපතක් හොයාගන්න මහන්සි වෙනවා කියලා කියන්නේ උඩුගම් බලා පීනනවා වගේ වැඩක්. හිතන්නකො පින්නතුනි ගඟක ඉහළට පීනන්න කොච්චර අමාරුද කියලා. මම මතක් කළා එක සැරයක් කුසල් රැස් කරනවා කියන එක දිගටම කරන්න ඕනේ කියලා. මොකද ගඟේ උඩට පීනලා අමාරුවෙන් පීනන්නේ. පීනන එක නතර කරපු ගමන්ම මොකද වෙන්නේ? ආපහු හිටපු තැනටම යනවා. හිටපු තැනත් පහු කරලාම යනවා. ඒ හින්දා උඩට පීනනවනේ ඉතින් දිගටම පීනන්න ඕනේ. අන්තයක් ගමනාන්තයක් හොයාගෙන. ආන් ඒ වාගේ තමයි අපි මෙච්චර පින් කළා කියලා කීවට අපි හිතලා බලන්න ඕනේ පින්නතුනි අපි කොච්චර පින් කළත් වැඩිපුර කරලා තියෙන්නේ පින්ද පවුද කියලා. මෙහෙම හිතන්නකෝ. දවසකට පැය 24ක් තියෙනවා. අපි හිතමු අපි දවසකට බණ 5ක් අහනවා කියලා ධර්මදේශනා 5ක් අහනවා. ඉතින් 5ක් හරියටම අහනවා නම් වටිනවා.
හුඟක් වෙලාවට බණ අහනවා කියලා කීවට අහනවා නෙමෙයි ඇහෙනවනේ. ගුවන් විදුලියෙන් නමුත් බණ අහනකොට ධර්මදේශනාව විකාශනය වෙනවා. අපි අපේ වැඩ කරනවා. සමහර අය උයනවා. සමහර අය රෙදි මහනවා. තව සමහර අය තවත් නොයෙක් වැඩවල යෙදিলা ඉන්නවා. ධර්මදේශනාවත් ඇහෙනවා. වැඩෙත් කරනවා. ඒකට කියන්නේ බණ අහනව නෙමෙයි. ඒකට කියන්නේ බණ ඇහෙනවා කියලා. අහනව නම් කොහොමද? සුතා හොඳට අහන්න ඕනේ. දතා අහන ධර්මයේ ධාරණය කරගන්න ඕනේ. වචසා ಪರಿචිතා වචනයක් ගානේ අහන්න ඕනේ. මනසානුපෙක්කිතා අහපු ධර්මයේ තමන්ගේ භාෂාවෙන් තේරුම් ගන්න ඕනේ. ඒ සඳහන් කළේ පාලියෙන් අහපු ධර්මයේ කියන එක. ඉගෙන ගන්න කියලා තියෙන්නේ පාලියෙන්. තමන්ගේ වචනයට අනුව තේරුම් ගන්න කියනවා මනසානුපෙක්කිතා. දිට්ඨියා සුප්පටිවිද්දා. එහෙම දහම් කරුණු තේරුම් අරගෙන ඒ තේරුම් අරගත්ත ධර්ම කාරණාවට අනුව ජීවිතේ දිහා බලන්න ඕනේ. විදර්ශනා කරන්න ඕනේ. ඉතින් අපි බණ පහක් ඇහුවා කීවට ඔය විදිහටම බණ අහනවද? අපි කියමු මේ පහෙන් එකක් මේ විදිහටම ඇහුවා කියලා. එතකොට පැය 24න් එක පැයක් පින් කරලා තියෙනවා. අපි තවත් පැයක් අයින් කරමු එක පැයක් බුද්ධ වත කළා කියලා. පැය දෙකයි. පැය 24න් පැය දෙකක් පින් කරලා පැය 22ක් මොනවද කරලා තියෙන්නේ? එතකොට පින්ද වැඩි පවුද? ආන්ගේ කාරණාව තේරුම් ගන්න ඕනේ. හැම වෙලාවෙම මනස සිහියෙන් ඉන්න ඕනේ. පිරිසිදු තිසරණය නිරන්තරයෙන් ආරක්ෂා කරගන්න ඕනේ. පංචශීලය ඊටාම සිහියෙන් ආරක්ෂා කරගන්න ඕනේ. එතකොට මේ සිල් ආරක්ෂා කරගැනීමේ කුසලයේ නිතර වැඩෙනවා. නිතර කුසල් රැස් වෙනවා. ඒ විදිහට නිත්‍ය වූ සීලයක හරියටම පිහිටලා නිතර කුසල් දහම් රැස් කර මේ ජීවිතයේ කුසලයෙන්ම පෝෂණය කරන්න ඕනේ. ඒක තමයි Tamanට හිතවත් ප්‍රතිපදාව. පින්නතුනි, මේ පින්නතුන් නිතර ධර්ම ශ්‍රවණය කරන නිසා, ශ්‍රද්ධාව තියෙන නිසා, පින්කම් වල ආනිසංස දන්න නිසා තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් මෙවන් උතුම් පින්කම් සංවිධානය කරගන්නවා. ඒක තමන්ට හිතවත් ප්‍රතිපදාව. එහෙම පින්කම් සංවිධානය කරගෙන තමන්ගේ සසර ගමන සුවපත් කරවගන්න මහ වෙහෙසක් මේ දරනවා. ඒ අපි තුල යම් ප්‍රඥාවක් තියෙන නිසා. ජීවිතයේ විවිධ පින්කම් කරනවා. ඒ විවිධ පින්කම් අතර මේ කෝටි ලක්ෂයක් සක්වලේ අති සුවිශේෂී ස්ථානයේ අද පින්කම කරන්න තෝරගත්තා. පින්නතුනි, කෝටි ලක්ෂයක් සක්වලේ සුවිශේෂීම ස්ථානය කියලා කිව්වේ. මේ ලෝකේ බලවත්ම තැන කොතනද කියලා කිව්වොත් මේ ලෝකේ බලවත්ම තැන තමයි පින්නතුනි ගයාවේ බෝධි මූලය. මේ කෝටි ලක්ෂයක් සක්වලේ බලවත්ම තැන. මහා කල්පය ආරම්භ වෙනකොට මුලින්ම හට ගන්න තැන. මහා කල්පය විනාශ වෙනකොට අන්තිමටම විනාශ වෙන තැන. ඒක තමයි විශ්වයේ ශක්තිමත්ම තැන. ඒකයි මහ බෝධි මණ්ඩලය බලවත්ම තැන බවට පත් වෙන්නේ.
තිලෝගුරු භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා අතින් විශේෂම ස්ථානයේ බවට පත්වෙන තැන තමයි අද අපි මේ පින්කම සිද්ධ කරගන්නේ. ධාතුන් වහන්සේලාගේ වශයෙන් බලවත්ම තැන. ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමකගේ ආඥා ශේෂ්ත්‍රයේ සක්වලවල් කෝටි ලක්ෂයක්. ඒ කියන්නේ ආඥා ශේෂ්ත්‍රයේ ඇතුලේ ඉරවල් කෝටි ලක්ෂයක් පායනවා. හඳවල් කෝටි ලක්ෂයක් පායනවා. ඒ ප්‍රමාණය තමයි භාග්‍යතුන් වහන්සේගේ ආඥා ශේෂ්ත්‍රය. මේ කෝටි ලක්ෂයක් සක්වලේ ධාතුන් වහන්සේලාගේ වශයෙන් බලවත්ම තැනක් තියෙනවා නම් ඒ තමයි අපේ රටේ මහමෙවුනා උයනේ මේ මහසෑ රජාණන් වහන්සේ වැඩ ඉන්න තැන. ධාතුන් වහන්සේලාගේ වශයෙන් බලවත්ම තැනක් මේ කෝටි ලක්ෂයක් සක්වලේ වෙන කොහෙවත්ම නැහැ. ඒ තරම්ම සුවිශේෂී තැනක් මෙතන. එවන් තැනකට ඇවිල්ලා මේ විදිහේ පින්කමක් කරන්නත් පින්නතුනේ සසර අපි කරගත්ත කුසල මහිමයක් තියෙන්න ඕනේ. ඒ කුසල මහිමයට අනුව තමයි මේ පින්නතුන් මේ විදිහේ පින්කම් සංවිධානය කරගත්තේ. මේ ස්ථානයේ පිළිබඳව වර්ණනා කරන්න තේරෙන්නේ නැහැ පින්නතුනි. ඒ තරම්ම බලවත්. ඒ තරම්ම විශේෂයි. මහා සෑය කියලා හැඳින්වුවේ ඒකයි. ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ ඉන්න වෙන කිසිම තැනක් නැහැ. මෙතන පමණයි ද්‍රෝණ අටින් ද්‍රෝණයක් තනියමම වැඩ ඉන්න තැන. ඒ තරම් සුවිශේෂී තැනකට ඇවිල්ලා මේ මහා පින්කම සංවිධානය කළේ තමන්ගේ ජීවිතේ කරගන්න තියෙන විශේෂම පින්කමක් හැටියට. අංගුත්තර නිකායේ තියෙනවා අනුත්තරීය කියලා සූත්‍රයක්. අනුත්තරීය සූත්‍රයේ සඳහන් කරනවා දස්සනානුත්තරීය කියලා කාරණාවක්. මේ වගේ අනුත්තර කාරණා කීපයක් පැහැදිලි කරනවා. දස්සනානුත්තරීයයි. මේ ලෝකේ දැකීමෙන් අති උත්තරීතර වෙන්නේ කවුරු දැකීමද? භාග්‍යතුන් වහන්සේ දැකීම. මේ ලෝකයේ වෙන කිසිම දෙයක් දැක්කට භාග්‍යතුන් වහන්සේ දකින්න තරම් උතුම් වෙන්නේ නැහැ පින්නතුනි. අපි දකින්න කැමති, අපි දකින්න යන තැන් ගොඩක් ලෝකේ තියෙනවා. අපි නැව් බලන්න යනවා. අපි ගුවන් යාන බලන්න යනවා. අපි විශාල ගොඩනැගිලි බලන්න යනවා. අපි උද්‍යාන බලන්න යනවා. මල් තියෙන උද්‍යාන බලන්නත් යනවා. සත්ත්ව උද්‍යාන බලන්නත් යනවා. වෙන නැටුම් සංදර්ශන වාගේ දේවල් බලන්නත් යනවා. මේ වාගේ මිනිස්සු දැකලා සතුටු වෙන දේවල් ලෝකෙ හුඟක් තියෙනවා. හැබැයි ඒ කිසි දෙයක් දැකීම ආර්ය වූ දැකීමක් නෙවෙයි කියලා සඳහන් කරන්නේ. ආර්ය නෑ එකක්වත්. ආර්ය වූ දැකීමක් නම් භාග්‍යතුන් වහන්සේ දැකීමම පමණයි. මේ මහසෑය දිහා බලනවා කියලා කියන්නේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ දිහා බැලුවා හා සමානයි. පින්නතුනි, ඒ දැක්ම දකින්න ඕනේ අවබෝධයෙන් සහ ශ්‍රද්ධාවෙන්, කරුණු කාරණා දැනගෙන. එතකොටයි ඒ කාරණාව මුදුන්පත් වෙන්නේ. ජීවමාන සම්මා සම්බුදුරජාණන් වහන්සේ රූපකයෙන් හරියටම අදාපට දැක ගන්න නැති නිසා මේ ලෝකේ වර්තමානයේ දැකීමෙන් උත්තරීතර තැනක් හැටියට සඳහන් කරන්න පුළුවන් මහසෑ රජාණන් වහන්සේ දකින්න උත්තරීතරම වස්තුවක්. ශ්‍රවණානුත්තරීයයි. ශ්‍රවණය කරන දේවල් වලින් මොනවද උත්තරීතර වෙන්නේ?
ශ්‍රවණය කරන දේවල් වලින් උත්තරීතර වෙන්නේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගෙන ශ්‍රීමුකයෙන් සුවඳ හමහමා අහස් ගඟ බිමට ගලා හැලෙනවා වගේ දේශනා කොට වදාළ නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්ම රත්නයේ ශ්‍රවණය කරන්න ලැබෙනවා නම් ඒ තමයි මේ ලෝකේ උත්තරීතරම ශ්‍රවණය කිරීම. සවනානුත්තරීයයි කියලා කියන්නේ ඒකයි. ශ්‍රවණය කිරීමෙන් උත්තරීතර වෙන්නේ ධර්ම ශ්‍රවණය කිරීමයි. පරිචර්යානුත්තරීයයි. මොනවද පරිචර්යානුත්තරීය කියලා කියන්නේ? යම් අතවැසිකමක් කරනවා නම් කාට කරන අතවැසිකමද උත්තරීතර වෙන්නේ? රජවරුන්ට අතවැසිකම් කරන අය ඉන්නවා. ජනාධිපතිවරුන්ට අතවැසිකම් කරන අය ඉන්නවා. මැති ඇමතිවරුන්ට අතවැසිකම් කරන අය ඉන්නවා. දේවාලවල අතවැසිකම් කරන අය ඉන්නවා. සිටුවරුන්ට අතවැසිකම් කරන අය ඉන්නවා. පාතාල නායකයන්ට අතවැසිකම් කරන අය ඉන්නවා. ඒ වාගේ තවත් නොඑක් අපි අතවැසිකම් කරන අය ඉන්නවා. ඒ හැමෝටම වඩා කාට කරන අතවැසිකම උතුම්ද පින්නතුනි? මේ ලෝකේ උත්තරීතරම අතවැසිකම තමයි භාග්‍යතුන් වහන්සේට කරන අතවැසිකම. ජීවමානව වැඩ හිටිය කාලේ අපටත් අතවැසිකම් කරන්න අවස්ථාව සමහර විට ලැබෙන්නත් ඇති. වැඩි ඉඩකඩක් තියෙන්නේ නොලැබෙන්න ඇති කියලා. නමුත් ඒ අවස්ථාව අද ලැබිලා තියෙනවනේ. අපේ භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පාන්න ආසන්න කාලේ අදිෂ්ඨාන කළා තමන් වහන්සේ පිරිනිවන් පෑවට මේ ලෝකෙට ධාතුන් වහන්සේලා කොච්චර ශේෂ කරන්න ඕනේද කියලා, ඉතුරු කරන්න ඕනේද කියලා. බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානයට අනුව තමයි පින්නතුනි බුද්ධ ශරීරයෙන් ධාතුන් වහන්සේලා ඒ ප්‍රමාණයෙන් ඉතුරු වුණේ. ඇයි බුදුරජාණන් වහන්සේ ධාතුන් වහන්සේලා ඉතුරු කළේ? ඒකට කරුණු කීපයක් සාකච්ඡා කරන්න පුළුවන්. එයින් එකක් තමයි කළගුණ සලකන්න. කාට කළගුණ සලකන්නද භාග්‍යතුන් වහන්සේ ධාතුන් වහන්සේලා ඉතුරු කරන්නේ? මහා කල්ප අසංඛ්‍ය 4,00,000 ලෞතුරා බුද්ධත්වයේ සඳහා පාරමිතා පුරාගෙන එන කාලේ මහ බෝසතාණන් වහන්සේට ඒ පාරමිතා පූර්ණේ කර ගැනීම සඳහා නොඑක් ආකාරයෙන් උදව් කරපු අය හිටියා. ඒ කාලෙත් අතවැසිකම් කරපු අය හිටියා බෝසතාණන් වහන්සේට. අපේ භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ කාලය අවුරුදු 45යි. මේ 45 අවුරුද්දක් කාලය තුල බෝසතාණන් වහන්සේට අතවැසිකම් කරපු සියලු දෙනාම මේ ලෝකේ ඉපදුනා නෙමෙයි. භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පෑවා. නමුත් බුද්ධත්වයට උපකාර කරපු අය, පාරමිතාවට උපකාර කරපු අය අනාගතෙත් ලෝකේ පහළ වෙන බව භාග්‍යතුන් වහන්සේ දන්නවා. අන්න ඒ අයට වැඳ පුදා ගන්න තමයි ධාතුන් වහන්සේලා ඉතුරු කළේ. ඒ අයට කළගුණ සලකන්න තමයි ධාතුන් වහන්සේලා ඉතුරු කළේ. යම් කෙනෙක් ඒ ධාතුන් වහන්සේ ළඟ යම් පූජාවක් කරනවද, වන්දනාවක් කරනවද, දැකලා පැහැදීමක් ඇති කර ගන්නවද, එයින් කොයිතරම් ආනිසංස ලැබනවද? ශ්‍රද්ධාව පෙරදරි කරගෙන සිද්ධ කළොත් නිමක් නැති තරම් ආනිසංස ලැබෙනවා. භාග්‍යතුන් වහන්සේ අදිෂ්ඨාන කරලා ඉතුරු කරපු ධාතුන් වහන්සේලා මේ ලෝකේ වගේම මේ රටේ විශාල වශයෙන් වැඩ ඉන්නවා. වැඩියෙන්ම ධාතුන් වහන්සේලා වැඩ ඉන්න රට
මේ පුංචි ලංකාවයි කියලා කිව්වොත් ඒකේ කිසි වරදක් නැහැ. පින්තුනි අපේ රට කියලා කියන්නේ මේ ලෝකේ තියෙන ලොකුම රට නෙමෙයි. හැබැයි මේ රටේ අය දැනගන්න ඕනේ අපේ රට කියලා කියන්නේ මේ ලෝකේ තියෙන හොඳම රට කියලා. ලොකුම රට නෙමෙයි හොඳම රට. එතකොට මනුස්ස ජීවිතයක් අරගෙන උපදිනකොට එවන් රටක උපදින්න කොයි තරම් වාග්යක් තියෙන්න ඕනේද? මේ රටේ ඉපදිච්ච කෙනෙකුට ධර්මය ඉගෙන ගන්න මොන තරම් පහසුකම් තියෙනවද? වෙන මොන රටේ ඉපදුනත් ඒ පහසුකම නැහැ පින්නතුනි. හිතන්න ඇමරිකාවේ ඉපදුනා කියලා. අපි රතන කියලා කියන වචනේ බුද්ධ රතනය. රතන කියන්නේ මැණික් වලට. එතකොට ඇමරිකාවේ ගිහිල්ලා රතන කීවට ඒ අයට තේරෙන්නේ නැහැ රතන කියන්නේ මොනවද කියලා. ඒක ඒ අයට තේරෙන භාෂාවෙන් කියලා කීවත් ඒගොල්ලන්ට එච්චරයි තේරෙන්නේ. මැණික් කියලා කියහම ඒගොල්ලන්ට මැණික් විතරයි තේරෙන්නේ. නමුත් රතන කියලා කියහම අපිට ධර්මයෙන් දේශනා කරලා පැහැදිලි කරලා තියෙන රතන කියන්නේ මොනවටද? රතන කොයි වගේද කියලා. පාලි භාෂාවෙන් දේශනා කරපු ධර්මය මේ ලෝකේ වෙන කිසිම භාෂාවකට හරියටම අර්ථවත් කරන්න බෑ. ත්‍රිපිටකයේ එක පොතක් වෙනත් භාෂාවකින් පරිවර්තනය කළොත් වචන හුඟක් අත්හැරලා තමයි පරිවර්තනය කරන්න වෙන්නේ. මොකද ඒ ත්‍රිපිටකයේ තියෙන ඒ පාලි වචන වලට හැම වචනයකටම අනිත් භාෂාවල් වල වචන නැහැ. ඒ හින්දා වචන හුඟක් අත්හරින්න ඕනේ. අපි පින්නතුනි හිතන්නකෝ පාලියයි සංස්කෘත භාෂාවයි ප්‍රධාන වශයෙන් මිශ්‍ර වෙලා හැදිච්ච භාෂාවක් මේ ලෝකේ කොහෙද තියෙන්නේ කියලා. පාලිය මිශ්‍ර වෙච්ච කිසි භාෂාවක් ලෝකේ තියෙනවද? පාලියයි සංස්කෘතයි මිශ්‍ර වෙච්ච යම් භාෂාවක් ලෝකේ තියෙනවා නම් ඒ සිංහල භාෂාව විතරමයි. අන්න ඒක නිසා මේ ධර්මය තේරුම් ගන්න මේ රටේ ඉපදිච්ච අයට පුදුම හැකියාවක් තියෙනවා. ඒක නිසාම වෙන්න ඇති භාග්‍යතුන් වහන්සේ මේ රටට මෙච්චරම අනුකම්පා කරන්න ඇත්තේ. ආන්ගේ නිසා අපිට කොයිතරම් අනුකම්පාවක් භාග්‍යතුන් වහන්සේගෙන් ලැබිලා තියෙනවද? අපිට බුදුරජාණන් වහන්සේ ළඟ කොච්චර අතවැසිකම් කරන්න පුළුවන්කම තියෙනවද? උත්තරීතර අතවැසිකම. ධාතුන් වහන්සේ ළඟ, චෛත්‍ය රාජානන් වහන්සේ ළඟ, බෝධින් වහන්සේ ළඟ වත කරන්න ලැබෙනවා නම් කෙනෙකුට ඔහු උපදිනකොට ජීවිතේ අරගෙන ආපු වාසනාවන්තම අවස්ථාව ඒකයි. බුද්ධ වත. චෛත්‍යයක් ළඟ වත කරන එක කොච්චර ශ්‍රේෂ්ඨද කියන කාරණාව අපදාන පාළියේ පබංකර තේරාපදානයේ අපූර්වට විස්තර කරලා තියෙනවා. පබංකර මහරහතන් වහන්සේ ඒවත් කිරීම නිසා මොන තරම් සුවයක් සසර ගමනේ ලැබුවද කියලා. පින්නතුනි, සුදහා පිණ්ඩිය කියන මහරහතන් වහන්සේ එක චෛත්‍යයක් අවුවට පුපුරලා තියෙනවා දැකලා බදාම පිටක් අරගෙන ඒ චෛත්‍යයේ පැලුම වහනවා. ආන් ඒ කරපු පින්කම නිසා මහා කල්ප 94ක් දෙව්ලොවයි මනුලොවයි විතරයි ඉපදුනේ කියලා සුදහපිණ්ඩිය මහරහතන් වහන්සේ අපදාන පාළියේ දේශනා කරනවා. බණ්ඩුපුල්ලිය මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ නමකගේ සරුවඥ ධාතුන් වහන්සේලා වැඩ ඉන්න චෛත්‍යය කැලෑ වැහිලා ඇත්තු විසින් චෛත්‍යයට ඇනලා තුවාල වෙලා චෛත්‍ය පළුදු වෙච්ච තැන්වල ගස් හැදිලා විශාල ගස්
නමුත් එවකට ඒ මානවකයා ඒ සියලුම ගස් කපලා අයින් කරලා චෛත්‍ය සම්පූර්ණයෙන්ම සුද්ධ කරා. ඒ කුසල කර්මය නිසා මහා කල්ප 92ක් සිද්ධාර්ථ භාග්‍යතුන් වහන්සේගේ චෛත්‍යය මහා කල්ප 92ක් සතර අපායෙන් මිදුණා කියලා සඳහන් කරන්නේ. භාග්‍යතුන් වහන්සේට කරන අතවැසිකම කොයි තරම් ශ්‍රේෂ්ඨද? පින්නතුනි, යම් කෙනෙක් පිට රටකට ගිහිල්ලා යම් තරඟයක් ක්‍රීඩාවක් නමුත් දිනලා පදක්කම් අරගෙන රටට ගෞරවයක් කීර්තියක් අරගෙන මේ රටට එනකොට ඒ අය පිළිගන්න හැටි අපේ පින්නතුන් දැකලා තියෙනව නේද? අහස් යානාවෙන් බහින තැනටම ගිහිල්ලා එතන ඉඳලා රතු පළස් එල්ලලා මංගල බෙර වාදනය කරලා සක් පිඹලා මල් මාල පලන්දලා තූර්ය වාදන මැද්දේ පෙරටු කරගෙන අරගෙන ඉන්නේ. ඒ රටට ගෞරවයක් ගෙනපු නිසා. පින්නතුනි, ඊට වඩා ඊටාම ශ්‍රේෂ්ඨයි උදේට හවසට චෛත්‍ය ළඟ විහාරේ ළඟ ධාතුන් වහන්සේ ළඟ වත කරලා එළියට එන පුද්ගලයා දකින්න එක. ඒ කාන්තයෙන් සුගතියේ යන පුද්ගලෙක්. සමහරලාට රටට කීර්තියක් අරගෙන ආපු පුද්ගලයා මේ විදිහට බොහොම උසස් විදිහට එක් කරගෙන ගිහිල්ලා සුරාපානය කරවලා පංච දුෂ්චරිතේ යොදවලා අපායට යන්න පාර හදනවා. ඔවුන් නිරේට යනකොට භාග්‍යතුන් වහන්සේට අතවැසි කරකම් කරපු කෙනා සුගතියට යනවා. නිරේට යනවුන් බලන එකද වටින්නේ? සුගතියට යන අය බලන එකද වටින්නේ? පරිචර්යානුත්තරීයයි කියන කාරණාව තව කරුණු කාරණා රාශියක් ගෙන හැට දක්වමින් විස්තර කරන්න ඕනේ. අපේ පින්නතුනි, ඊයේ හවස ඉඳලා අද මේ මොහොත වෙනකොනුත් මල් පූජාවල් කරමින් විශේෂ පානීය දාන වර්ග භාග්‍යතුන් වහන්සේ අරමුණු කරලා පූජා කරමින් වත් පිළිවෙත් කරමින් මේ කරගෙන යන්නේ භාග්‍යතුන් වහන්සේගේ අතවැසිකම. ඊයේ ඉඳලා මේ මොහොත දක්වා සුගතියට යන්න මග කොයි තරම් එලිපෙහෙලි කරගත්තද? ඒ කරුණ හිතලා අපි බොහෝසේ සතුටු වෙන්න ඕනේ. මේ ක්‍රියාව සසර ගමන කොයි තරම් සුවපත් කරයිද පින්නතුනි? අපේ පින්නතුන් අහලා තියෙනවද ഘോഷක සිටුතුමාගේ කතාව? අපිට මේ කතාවෙන් විශාල කාරණා රාශියක් පැහැදිලි කරනවා බුද්ධ වත කොයි තරම් ශ්‍රේෂ්ඨද කියලා. අතීතයේ දඹදිව අජිත කියන රටේ දුර්භික්ෂයක් ඇති වුණා. ඒ රටේ හිටිය කෝතුහාලික කියලා පුද්ගලයෙක්. මේ කෝතුහාලික කියන පුද්ගලයාගේ බිරිඳගේ නම කාලි. මේ දෙන්නට දරුවෙකුත් හිටියා. පොඩි දරුවෙක්. දුර්භික්ෂයෙන් රටම පීඩාවට පත් වෙලායි තියෙන්නේ. කෝතුහාලිකයි කෝතුහාලිකගේ බිරිඳයි තමන්ගේ ගෙදර තමන්ට කියලා තිබිච්ච ධන සම්පත් ටික අරගෙන සල්ලි මිල මුදල් ටික අරගෙන දරුවත් අරගෙන මගට බැස්සා දුර්භික්ෂයෙන් බේරෙන්න වෙනත් ප්‍රදේශයකට යන්න. සෑහෙන දවසක් පයින්ම යනවා. මෙහෙම යනකොට ඒ අය ගෙනාගෙන ආපු මිල මුදල් ඉවර වුණා. දැන් ආහාර පාන ගන්න මිල මුදල් නැහැ. දැන් දවස් ගාණක් බඩගින්නේ. ඒත් ගමන යනවා. කෝතුහාලික බිරිඳට කතා කරලා කියනවා තියෙන වෙහෙස මදිවට මේ ළමයෙකුත් උස්සගෙන යන එක දැන් නම් හොඳටම අමාරුයි. අපි දෙන්න කොහොම හරි ජීවිතේ බේරගත්තොත් දරුවෙක් හදා ගන්නවා කියන එක ලොකු වැඩක් නෙමෙයි.
මේ ළමයා දාලා යන් කියලා. කාලි කියනවා ඔය දරුවා කියලා කියන්නේ මගේ ජීවිතේ. ඔය දරුවා නැතුව නම් මම මොහොතක්වත් ඉස්සරහට යන්නේ නැහැ කියලා. දෙන්න යෝජනා කරගන්නවා මාරුවෙන් මාරුවට දරුවා අරන් යන් කියලා. අම්මගේ අතට දරුවා දෙනකොට ඊටාම සිනිදු මල් මාලයක් අතට ගන්නවා වගේ බොහොම ආදරෙන් දරුවා වඩා ගන්නවා. හැබැයි තාත්තගේ එහෙම ආදරයක් නෑ ළමයා අතට හම්බෙනකොට මහ කරදරයක් වගේ තේරෙන්නේ. මේම දෙන්න අතින් අතට ළමයා මාරු කර කර අරගෙන යනවා. ඒත් කෝතුහාලිකට නම් හරි කරදරයක් දරුවා. එක අවස්ථාවක ඔහුගේ අතේ ළමයා ඉන්න වෙලාවේ ළමයාට නිින්ද යනවා. බිරිඳට නොපෙනෙන්න හිමීට පහුවෙලා ගහක් යට කොළ ගොඩක් උඩ ළමයා තියලා ඔහු පිටත් වුණා. මගට යනකොට කාලි දැක්කා ළමයා නැති බව. කොයි කියලා අහනකොට සඳහන් කළා ගහක් යට දාලා ආවා කියලා. ඇය පපුවට අත් දෙකෙන් ගහ අඬනවා මට ළමයා ඕනේ කියලා. ආයෙ දුවගෙන ගිහිල්ලා අරගෙන ආවා. මෙහෙම යනකොට කොහොමත් පින්නතුනි දරුවා මැරුණා. ඊට පස්සේ දරුවා විසි කරලා දෙන්නම යනවා. දැන් දවස් ගාණක් බඩගිනි. ඇවිදගෙන ගිහිල්ලා යන්තම් ගොපලු ගමකට සේන්දු වුණා. ඒ ගමේ එක ගොපලු ගෙදරකට ගියාම ඒ ගෙදර එදා මංගල්‍යයක්. මොන විදිහේ මංගල්‍යයක්ද? එළදෙනුන් සම්බන්ධ මංගල්‍යයක්. මේ ගොපල්ලා එළදෙනුන්ට පිං දෙන්න ආශිර්වාද කරන්න පසේ බුදුරජාණන් වහන්සේ නමකට දන් දෙනවා. එළදෙනුන්ගෙන් කිරි දොවලා ඒ කිරෙන් කිරිබත් උයලා පසේ භාග්‍යතුන් වහන්සේට දන් දෙනවා. එදත් පසේ බුදුරජාණන් වහන්සේ වැඩමවලා දන් දෙන දවස මේ දෙන්නත් ඒ ගෙදර ගියා. දානේ පූජා කරලා ඉවර වෙලා ගොපල්ලා මේ දෙන්නගෙන් ආගිය තොරතුරු කතා කළා. ඒ අය ඒගොල්ලන්ගේ මග විස්තර ඔක්කොම කීවා. ගොපල්ලට අනුකම්පා හිතුණා. ගිතෙලුයි කිරිබතුයි ඒ දෙන්නටම දුන්නා. ඒ වෙලාවේ කාලි කල්පනා කළා මගේ ස්වාමියා ජීවත් වෙලා ඉන්නවනම් මට ආහාර පාන කොහොමත් දුර්ලභ වෙන්නේ නැහැ. එහෙම හිතලා කිරිබත් තලිය ඔක්කොම ස්වාමියා ළඟ තියලා ස්වාමියාට කිව්වා ස්වාමීනි අනුභව කරන්න. කාලි එයින් ටිකක් අරන් අනුභව කළා. කෝතුහාලික අර කිරිබත් තලිය ඔක්කොම අනුභව කළා. අනුභව කරලා ඉවර වෙලා ගොපල්ලා කෑම කන දිහත් බලාගෙන ඉන්නවා. ගොපල්ලාගේ ගෙදර ඉන්නවා හුරතලයට හදන බලු පැටියෙක්. ගෑනු සතෙක්. පුටුව යට නිදාගෙන හිටියා. ගොපල්ලා ලොකු කිරිබත් කැටයක් ඒ සතාටත් දුන්නා. කෝතුහාලික ඒක දිහා බලාගෙන කල්පනා කරනවා අනේ මේ බැල්ලිත් මට වඩා පිං කරලා තියෙනවනේ හැමදාම මේ වාගේ රසවත් ආහාර අනුභව කරනවනේ කියලා. දවස් ගාණක් බඩගින්නේ ඉඳලා කිරිබතුයි ගිතෙලුයි වළඳපු නිසා කෝතුහාලිකට ඒක ඔරොත්තු දුන්නේ නැහැ. රාත්‍රියේ බඩේ අමාරුවක් හැදිලා කෝතුහාලික මැරුණා. මැරිලා කොහෙද ඉපදුනේ? අර බැල්ලිගේ බඩේ. කෝතුහාලිකගේ බිරිඳ අඬා කෝතුහාලිකව ආදාහනය කරලා කුලී වැඩ කරලා සහල් හොයාගෙන පසේ බුදුරජාණන් වහන්සේට දන් දීලා ඇය ප්‍රාර්ථනා කරනවා ස්වාමීනි ඔබ වහන්සේගේ අතවැසියා මගේ ස්වාමියා මරණයටපත් වුණා. මේ පින් ඔහුට අනුමෝදන් වේවා කියලා. අර සුනක දේනුව නිසි කාලේ බලු පැටියෙක් බිහි කළා. ගොපල්ලා එක එළදෙනකගේ කිරි සම්පූර්ණයෙන් වෙන් කරලා තියෙන මේ බලු පැටියට. ඒ නිසා බලු පැටියා ඉක්මනට හැදුනා. මේ ගොපල්ලා දවසකට දෙපාරක් යනවා පසේ බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරන්න.
බලු පැටියත් යනවා පස්සේ. දැන් බලු පැටියට හොඳට පුරුදුයි පසේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න විහාරයට යන පාර. ගොපල්ලා යනකොට කැලෑව ඇතුලේ පේන්නේ නැති තැන් විශාල ගස් තියෙන තැන් තියෙනවා. ගල් පරුවත තියෙන තැන් තියෙනවා. ඒ එහා පැත්තේ මොන විදිහේ සත්තු ඉන්නවද, අලි ඉන්නවද, කොටි ඉන්නවද, සිංහයෝ ඉන්නවද පේන්නේ නැහැ. ඒ නිසා ලොකු ලීයක් අරගෙන ඒ වාගේ තැන් වලට ගිහිල්ලා බිමට ගහනවා ලීයෙන්. ඒ සද්දෙට සත්තු අයින් වෙලා යන්න. එක දවසක් බුදුරජාණන් වහන්සේට මතක් කළා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සමහර දවසක භාග්‍යතුන් වහන්සේ වැඩමවගෙන යන්න මට එන්න බැරි වුණොත් මේ බලු පැටිය එනවා. මොහුගේ සංඥාවෙන් භාග්‍යතුන් වහන්සේ දානෙට වඩින්න කියලා. සමහර දවස්වලට බලු පැටිය තමයි යන්නේ. තමන්ගේ ස්වාමියා කරනවා වගේම අර ගස්ගල් ගාවට ගියහම ඔහු හයියෙන් 3 පාරක් බුරනවා. බුරලා එතනින් පිටත් වෙනවා. දැන් එහා පැත්තේ සත්තු ඉන්නව නම් යන්න ඇති කියලා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න විහාරයේ ළඟට ගිහිල්ලා දොරකඩ නතර වෙලා 3 පාරක් බුරනවා. ඒ බුරන්නේ තමන් ආවා කියලා කියන්නේ. එහෙම බුරලා පැත්තකට අයින් වෙලා නිදා ගන්නවා. දානෙට වඩින්න නිසි කල්යල් බලලා පසේ බුදුරජාණන් වහන්සේ පාත්‍රෙත් අරගෙන නික්මෙනවා. බලු පැටියා ඉස්සර වෙනවා. බුදුරජාණන් වහන්සේ එක දවසක් කල්පනා කළා මේ සතා මේ වැඩේ අවබෝධයෙන්මද කරන්න කියලා බලන්න ඕනේ කියලා. එහෙම හිතලා යන පාර මග හැරලා වෙන පාරකට හැරුණා. පින්නතුනි ඒ එකම අර බලු පැටියා පාරේ ඉස්සරහට පැනලා බුදුරජාණන් වහන්සේ යන මග හරස් කරනවා. ඕක නෙමෙයි පාර මේකයි කියනවා වගේ. බුදුරජාණන් වහන්සේ තව ටිකක් විමසන්න ඕනේ කියලා හිතලා පාදයෙන් බලු පැටියා පසෙකට තල්ලු කරලා ඉස්සරහටම වඩින්න හදනකොට පිටිපස්සට පැනලා සිවුරු පොට හපාගෙන අදිනවා. බුදුරජාණන් වහන්සේ දැනගත්ත මොහු අවබෝධයෙන්මයි මේ වැඩේ කරන්නේ. මග එනකොට තමන් බුරන තැන්වල නතර වෙලා නැවත බුරනවා භාග්‍යතුන් වහන්සේට ආරක්ෂාව හදන්න. මෙහෙම කාලයක් යනකොට බුදුරජාණන් වහන්සේ පොරවන චීවරයේ ටිකක් දිරලා ඒක දැකපු ගොපල්ලා අලුත් වස්ත්‍රයක් පූජා කළා. බුදුරජාණන් වහන්සේ සඳහන් කළා උපාසකයිනි මට තනියම සිවුරක් මහගන්න බෑ. ඒ නිසා මම දැන් සිවුරක් මහගන්න සුදුසු තැනකට යන්න ඕනේ. ගොපල්ලා ඉල්ලීම් කළා ස්වාමීනි මෙහි ඉඳලම මහන්න කියලා. නෑ ඒකට තව කවුරු හරි ඕනේ. දැනුම තියෙන කෙනෙක්. ඊට පස්සේ ගොපල්ලා සඳහන් කළා එහෙනම් ස්වාමීනි සුදුසු තැනකට ගිහිල්ලා චීවරේ මහගෙන වැඩි කල් යවන්න නැතුව ඉක්මනට වඩින්න කියලා. ගොපල්ලගෙන් සමු අරගෙන එතනින්ම අහසට පැන නැගලා පසේ බුදුරජාණන් වහන්සේ ගන්ධමාදන පර්වතයට වැඩියා. නමුත් බුදුරජාණන් වහන්සේත් ගොපල්ලත් අතර කතාව මේ බලු පැටියා අහගෙන බුදුරජාණන් වහන්සේ අහසින් වඩිලා නොපෙනී යනකම්ම බිරුවා. බුදුරජාණන් වහන්සේ නොපෙනී යනවත් එක්කම බලු පැටියාගේ හෘදේ පැලිලා එතනම මැරුණා. මැරිච්ච ගමම්ම දිව්‍ය ලෝකෙ ඉපදුණා. ඒතකොට කවුද මේ බලු පැටියා වුණේ? කෝතුහාලික. එතකොට බලු පැටියා මැරිලා දිව්‍ය ලෝකෙ ඉපදුණා. දෙවියෝ දිව්‍ය ලෝකෙන් චුත වෙන ආකාර කීපයක් තියෙනවා. සමහර අය දිව්‍ය ලෝකෙන් චුත වෙනවා සමහර දෙවියෝ ආයුෂ ඉවර වෙච්ච නිසා. සමහර දෙවියෝ චුත වෙනවා පින ඉවර වෙච්ච නිසා. සමහර දෙවියෝ චුත වෙනවා කෑම කණ්ඩ අමතක වෙච්ච නිසා. සමහර දෙවියෝ චුත වෙනවා තරහ ගියපු නිසා. එතකොට කේන්තිය ගැන ටිකක් කතා කරන්න ඕනේ. පින්නතුනි දිව්‍ය ලෝකේ ඉන්න දෙවිවරු දිව්‍ය ලෝකෙන් චුත වෙනවා තරහ ගියහම.
ඒ කියන්නේ දිව්‍ය ආයුෂය පිරිහෙන්න කාරණාවක් කේන්තිය. මනුස්ස ලෝකේ ඉන්න අයත් බොහෝසේ විනාශ වෙනවා කේන්තිය නිසා. ධර්මයක තැනක සඳහන් කළානේ. ද්වේෂයේ තරම් දැහැ ගැනීමක් නැහැ කියලා. කෙනෙක් උත්සාහ කරනවා කේන්ති ගන්නේ නැතුවම ඉන්න. තීරණය කරනවා මං අද නම් කේන්ති ගන්නෙම නැහැ කියලා. ඔබත් උත්සාහ කරලා බලන්නකෝ. එහෙම උත්සාහ කරලා හිටියට අපි හුඟක් දියුණු නැති හින්දා මොකක් හරි කාරණාවක් යෙදෙනවා මේකට නම් වචනයක් දෙකක් කියන්න ඕනේ කියලා හිතෙනවා. එතකොට අපි නොදැනම ද්වේෂය අපිව දැහැගත්තා. ආන් ඒකයි සඳහන් කළේ ද්වේෂයේ තරම් දැහැ ගැනීමක් නෑ කියලා. එහෙනම් දිව්‍ය ලෝකේ දෙවියෝ ආයුෂයෙන් පිරිහෙනවා තරහ ගියහම. මොකද අනිත් දෙවියන්ගේ සම්පත් දැකලා Tamanට එච්චර සම්පත් නැති හින්දා තරහ යනවා. තවත් කාරණාවක් තමයි ආහාර නැතිකම නිසා චුත වෙනවා. එතකොට දිව්‍ය ලෝකේ ආහාර නැද්ද? බඩගින්නේ ඉඳලා චුත වෙන්නේ. පින්නතුනි ඕන තරම් ආහාර තියෙනවා. ඒ උනාට සැප වැඩිනේ. සැපය වැඩි නිසා කෑම අමතක වෙනවා. මිනිස්සුන්ටත් එහෙම වෙන්නේ නැද්ද? සතුට වැඩි වෙච්චාම කෑම ඕනේ නැහැ. වේලක් හමාරක් නොකා ඉන්න පුළුවන් සතුට නිසා. දිව්‍යමය පංචකාමයේ මනුස්ස පංචකාමයට වඩා ඊටාම උසස් නිසා පංචකාම සෝය විඳ විඳ ඉන්නවා කෑම අමතක වෙනවා. සඳහන් කරනවා දෙවියන්ට දවසකට වේලක් ආහාර නොගත්තොත් අනිවාර්යෙන් චුත වෙන්න වෙනවා කියලා. දවසකට වේලක් ආහාර ගන්න ඕනේ. දැන් අර බලු පැටියා මැරිලා ගිහිල්ලා දිව්‍ය ලෝකේ ඉපදුනා. දිව්‍යමය පංචකාමයෙන් අන්ධ වුණා. කෑම කන්න අමතක වෙලා පස්කම් සැප විඳ විඳ හිටියා. අන්න ඒක නිසා ඒ දෙවියා දෙව්ලොවින් චුත වෙනවා. දෙව්ලොවින් චුත වෙලා නැවත වතාවක් උදේනි රජුරුවන්ගේ රාජ්‍යයේ එක වෛශ්‍යාවකගේ කුසේ ඉපදෙනවා. වෙසඟනකගේ කුසේ තමයි උපදින්නේ. වෙසඟනන්ට පිරිමි දරුවෝ ලැබුණාම වටින්නේ නැහැ කියලා කියනවා. තමන්ගේ වෘත්තිය පුරුදු කරන්න ගැහැණු දරුවෙකුට වෙසඟනන් කැමති, පිරිමි දරුවන්ට කැමති නැහැ කියලා කියන්නේ. දරුවා ඉපදුනහම දාසිගෙන් ඇහුවා දුවෙක්ද පුතෙක්ද? දාසිය සඳහන් කළා පුතෙක්. එහෙමනම් ගෙනහිල්ලා විසි කරන්න කියලා කිව්වා. දාසිය දරුවා අරගෙන ගිහිල්ලා කහල් ගොඩකට දැම්මා. කහල් ගොඩට දැම්මහම කපුටු, සුනකයෝ ආදී නොයෙක් සත්තු මේ කහල් ගොඩ වට කරගත්තා. ළමයව කණ්ඩ. පින්නතුනි සඳහන් කරනවා කවුරු වට කරගත්තත් ලං වෙන්න බෑ කියලා. ළඟට යන්න බෑ. පාරේ යන අහිංසක මිනිහෙක් බැලුවා මේ විශාල සුනකයෝ ප්‍රමාණයක් වට කරගෙන ඉන්නේ කාවද කියලා. ළඟට ගිහිල්ලා බලහම පුංචි දරුවෙක්. ඒ අහිංසක මිනිහට හුඟක් සතුටුයි අනේ මට පුතෙක් ලැබුණා කියලා. දරුවා අරගෙන ගියා. මේ කාලේ උදේනි රජුරුවන්ගේ රාජ්‍යයේ හිටපු එක සිටුවරයෙක් රජමාලිගාවට යනවා. රජමාලිගාවට යන ගමන් පුරෝහිත බ්‍රාහ්මණයා හම්බ වෙලා පුරෝහිත බ්‍රාහ්මණයාගෙන් අහනවා අද නැකත් බැලුවද කියලා. බ්‍රාහ්මණයා කිව්වා බැලුවා අපට වැඩක් නැහැ කියලා. සිටුවරයා අහනවා එතකොට අපි ජීවත් වෙන මේ ප්‍රදේශයට මොකක්වත් යහපතක් දැක්කේ නැද්ද කියලා. එහෙම විශේෂ දෙයක්වත් නැහැ. හැබැයි අද දවසේ මේ නගරේ පිරිමි ළමයෙක් ඉපදුනා නම් ඒ ළමයා තමයි අනිවාර්යෙන් අනාගතයේ මේ නගරේ සිටුවරයා වෙන්නේ කියලා කිව්වා. මේ සිටුවරයාගේ බිරිඳටත් දරුවෙක් ලැබෙන්න හිටියේ. ඉක්මනට 16 ගෙදර යවලා බැලුවා
බිරිඳට දරුවා ලැබුණද කියලා. 16 ඇවිල්ලා කියනවා නෑ කියලා. රජුරුව ගාවට ගිහිල්ලා කතා කරලා ඉක්මනට ගෙදර ඇවිල්ලා 16කට කතා කරලා 16ට කිව්වා මේ නගරේ අද ඉපදිච්ච පිරිමි දරුවා කවුද කියලා හොයන්න කියලා. පින්නතුනි මේ කාරණාව හොයලා බලලා 16 ඇවිල්ලා කියනවා වෙසඟනකට දරුවෙක් ඉපදිලා තියෙනවා. ඒ දරුවා දුප්පත් මිනිහෙක් අරන් ගිහිල්ලා තියෙනවා කියලා. සිටුවරයා අර 16ට කහවණු දහසක් දීලා 16ට සඳහන් කළා මේ කහවණු දහස දීලා ඒ දරුවා ගේන්න කියලා. අර ගෙදර ගිහිල්ලා දරුවා ඉල්ලහම දෙන්න බැහැ කිව්වා. නමුත් කහවණු දහසක්ම දුන්නාම දරුවා ලැබුණා. ඒ දරුවා ගෙනල්ලා රජුරවන්ට දුන්නා මේ සිටුවරයාට දුන්නාම සිටුවරයා 16ට කියනවා මේ දරුවා ගෙනහිල්ලා හරක් ගාලේ ප්‍රධාන දොරටුව ළඟ හරහට තියන්න කියලා. මොකද උදේට ගාලා ඇරියහම හරකුන්ට පෑගිලා මැරෙන්න. දැන් මෙයානේ සිටුවරයා වෙන්න ඉන්නේ. එතකොට දැන් මෙයා කල්පනා කරන්නේ තමන්ගේ බිරිඳට දුවක් ඉපදුනොත් මේ දරුවට විවාහ කරලා දෙනවා. තමන්ගේ බිරිඳට පුතෙක් ඉපදුනොත් මේ ළමයා මරනවා. දැන් ටික දවසක් යනකොට සිටු ගෙදර ඉපදුනේත් පුතෙක්ම තමයි. ඒ හින්දා තමයි මේ ළමයා දැන් මේ මරන්න හදන්නේ. දැන් ගෙනහිල්ලා හරක් ගාලේ දොරටුව ගාව තියලා 16 බලාගෙන ඉන්නවා. පින්නතුනි වෙනදා මේ ගාලෙන් අන්තිමට එළියට යන්නේ ප්‍රධාන ගවයා. එදා උදේ ගාලා අරිනකොට ප්‍රධාන ගවයා ඉස්සරලාම එළියට ඇවිල්ලා අර ළමයා තමන්ගේ පාද හතර අතරට මැදි කරගෙන හිටගෙන ඉන්නවා. අනික් ගවයෝ ටික දෙපැත්තෙන් එළියට ගියහම ගොපල්ලා ගිහිල්ලා බැලුවා වෙනදා අන්තිමට එන කෙනා අද මොකද කලින්ම ඇවිල්ලා කියලා. බලහම පාද අතරේ දරුවෙක් ඉන්නවා. හරි සතුටින් දරුවා අරන් ගියා. 16 ගිහිල්ලා සිටුතුමාට කිව්වා දරුවා මැරුණේ නෑ ගොපල්ලා ගත්තා කියලා. ගොපල්ලට කහවණු දහසක් දීලා දරුවා ආයෙත් ගෙන්න ගත්තා. ගෙන්නගෙන 16ට කිව්වා මේ දරුවා ගෙනහිල්ලා පාන්දර කරත්ත පාරේ තියන්න. මේ නගරයෙන් කරත්ත පිටත් වෙනවා බඩු පටවගෙන පාන්දරම. එක්කෝ කරත්තවල ගොනුන්ට නැත්තම් රෝදෙට පෑගිලා මැරෙන්න පාරේ තියන්න කිව්වා. ඇය ගෙනහිල්ලා දරුවා එහෙම තිබ්බා. සාත්තු නායකයාගේ කරත්තේ ඉස්සරලම ආවා. ඒ ගවයෝ 4 දෙනා එතෙන්ට ඇවිල්ලා හරියටම දරුවා මැදි කරලා හිටගෙන විය කරබිම තිබ්බා. පාන්දර එළි වෙනකන් විය කර නැවත තියලා දක්කන්න හැදුවත් බැරි වුණා. එළි වුණාට පස්සේ තමයි වෙලෙන්ද දැක්කේ මේ දරුවෙක් රැකගෙනයි මේ ඉන්නේ කියලා. වෙලෙන්ද දරුවා අරන් ගියා. 16 ගිහිල්ලා කීවා මැරුණේ නෑ වෙලෙන්ද දරුවා අරන් ගියා කියලා. වෙලෙන්දටත් කහවණු දහසක් දීලා දරුවා ගත්තා. දරුවා අරගෙන 16ට සඳහන් කළා මොහු ගෙනහිල්ලා අමු සොහනේ දාන්න. හිවල්ලුන්ට කන්න. නැත්තම් අමනුෂ්‍යයන්ගෙන් මැරෙන්න කියලා. ඇය ගෙනහිල්ලා දරුවා සොහනේ දැම්මා. එළුවෝ 1000ක් විතර ඉන්න එළු පාලකෙක් එළුවෝ අරගෙන මේ සුසානය හරහා යනකොට එක එලිච්චියක් මේ දරුවා දැක්කා. දැකලා අර දරුවා ගාවට ගිහිල්ලා මේ එලිච්චි කිරි පොවනවා. එළුවෝ ටික කොච්චර දැක්කුවත් මේ එලිච්චි එන්නේ නැහැ. අජපාලකයා එතෙන්ට ගිහිල්ලා බලහම දරුවෙක් ඉන්නවා. ඔහු හරි සතුටින් දරුවා අරන් ගියා. ඒ ක්‍රමේනුත් මරන්න බැරි වෙච්ච නිසා අජපාලකයටත් කහවණු දහසක් දීලා දරුවා ගෙන්න ගත්තා. දැන් අපේ පින්නතුන් හිතනවද මේ දරුවා මෙච්චර මරන්න හදනකොට ඇයි මේ රැකෙන්නේ කියලා?
පසේ බුදුරජාණන් වහන්සේට ආරක්ෂාව හදාපු පින. තිරිසනෙක් වෙලා ඉපදිලත් අර සුනකයා පසේ භාග්‍යතුන් වහන්සේට ආරක්ෂාව හදහද දානේ වළඳන්න ගෙදරටත් වැළඳුවාට පස්සේ පන්සලටත් එක් කරගෙන ගියා. ඒ පුණ්‍ය මහිමය මේ තියෙන්නේ. කාටවත් විනාශ කරන්න බෑ ආරක්ෂාව හැදෙනවා. අන්තිමට දාසියට කීවා මේ දරුවා ගෙනහිල්ලා හොරු පෙරලන ගලෙන් බිමට දාන්න කියලා. හොරු ගෙනහිල්ලා මරණ ගලක් තියෙනවා. ගලෙන් පල්ලෙහාට තල්ලු කරලා තමයි මරන්නේ. එතනින් බිමට දාන්න කියලා. දාසිය දරුවා අරන් ගිහිල්ලා ඇතෑරියාම ගල මුල තිබුණා විශාල උණ පඳුරක්. ඒ උණ පඳුරෙන් උඩින් විශාල පඹගාලක් පැටලිලා තිබුණා. මේ ළමයා පඹගාලේ රැඳුණා. උණ බට වලින් නලා හදන පුද්ගලයෙක් තමන්ගේ පුතත් එක්ක ඇවිල්ලා උණගස් කප කප අදිනකොට උඩ ළමයා අඬනවා. නලාකාරයා ළමයා දැකලා ළමයා අරගෙන ගෙදර ගෙනිච්චා. දාසිය නැවත වතාවක් සිටුවරයාට කියහම සිටුවරයා ආයෙ පාරක් නලාකාරයාට කහවණු දහසක් දීලා ආයෙත් දරුවා අරගත්තා. නලා හදන පුද්ගලයාගිනුත් දරුවා ගෙන්නගෙන සිටුවරයා කල්පනා කරනවා මේ ළමයා මරන්න ක්‍රමයක් ඇත්තෙම නැහැ. සිටුවරයා ඊට පස්සේ ගියා තමන්ගේ මාලිගාවට වළං සපයන පුද්ගලයා හම්බ වෙන්න. ඒ පුද්ගලයා හම්බ වෙන්න ගිහිල්ලා වළං හදන එක්කෙනත් එක කතා කර කර ඉඳලා ඔහුට කියනවා මම පොඩි වැඩක් බාර දෙන්නයි ආවේ. හැබැයි මේක ඊටාම රහසිගත වැඩක්. වළං හදන පුද්ගලයා කියනවා සිටුතුමනි ඕන දෙයක් කියන්න. ඔබ වහන්සේට නොකරන දෙයක් තියෙනවද මම? ඕනම දෙයක් මම කරන්න ලෑස්තියි කියලා. සිටුවරයා හිමීට අර පුද්ගලයාට කියනවා මගේ ගෙදර ඉන්නව අවජාතක දරුවෙක්. ඒ දරුවා මට මරන්න ඕනේ. ඔබට පුළුවන්ද ඔබේ වළං පෝරණයට ගින්දර දාන දවසට මං ඒ ළමයා එවන්නම්. රහසේම මරලා පෝරණිය ඇතුළට දාලා පුච්චන්න පුළුවන්ද කියලා ඇහුවා. වළංකරුවා සඳහන් කළා සිටුතුමනි ඒක සුළු වැඩක් කියලා. සිටුවරයාගේ මාලිගාවට ගිහිල්ලා ලියුමක් ලියලා අර ළමයාට කීවා පුතේ කුඹල්කරුවට මම කියලා තියෙනවා විශේෂ වැඩක්. ඒ වැඩේ හරිද කියලා ගිහිල්ලා බලලා එන්න කියලා. ඒක ඉවර කරගෙනම වරෙන් කියලා කීවා. දැන් මේ ළමයා යනවා කුඹල්කරුවගේ ගෙදර. දැන් සිටුවරයාගේ පුතත් ලොකුයි ටිකක්. සිටුවරයාගේ පුතා ගමේ දරුවොත් එක්ක සෙල්ලම් කරනවා. ඒ සෙල්ලම් කරන තැනින් තමයි අර ළමයා වළං ගෙදරට යන්නේ. ඒ යනකොට සිටුතුමාගේ පුතා කතා කරලා කියනවා අයියා කොහෙද යන්නේ? තාත්තගේ පණිවිඩයකට කුඹල් ගෙදර යනවා. එහෙම සඳහන් කරාම අර සිටුතුමාගේ පුතා කියනවා අයියේ මම දැන් මෙයත් එක්ක කහවණු ලක්ෂයක් පෙරදිලා ඉන්නේ. ඔට්ටු දාලා සෙල්ලම් කරලා. අනේ අයියේ මට මේක දිනලා දෙන්න. මං කුඹල් ගෙදර ගිහිල්ලා පණිවිඩේ කියන්නම් කියලා. අර ළමයා කිව්වා නෑ තාත්තා කියපු පණිවිඩේ මමම ගිනිච්චේ නැත්තම් මට ගුටි කණ්ඩ වෙයි. නෑ තාත්තා ඒක දන්නේ නෑනේ. මම එහි ගිහිල්ලා ඉන්නම් අයියා මට මේ සල්ලි ටික කහවණු ටික දිනලා දෙන්න කියලා කිව්වා. සිටුතුමාගේ පුතා පණිවිඩේ අරගෙන ගියා. අර ළමයා සෙල්ලම් කළා. හැන්දෑවේ අර ළමයා ගෙදර ගියා. සිටුතුමා අහනවා පුතේ ඇයි උඹ වළං ගෙදර ගියේ නැද්ද පණිවිඩේ කියන්නේ? නෑ තාත්තී. යනකොට මල්ලි හම්බුණා. මල්ලි ඔට්ටුවට සෙල්ලම් කරලා කහවණු වලින් පෙරදිලා. මල්ලි මට කිව්වා ඒක දිනලා දෙන්න කියලා. මම බෑ කීවත් මල්ලි බල කරා. මට සෙල්ලම් කරන්න කියලා මල්ලි වළං ගෙදර ගියා. ඒක ඇහෙනකොටම සිටුතුමා වෙවුලන්ට පටන් ගත්තා.
ඇස් දෙකෙන් කඳුළු වැක්කිරෙන්න පටන් ගත්තා. ශරීරගත රුධිරය උණු වෙනවා වගේ දැවුණා. සිටුතුමා කෑ ගහගෙන වළං ගෙදර දීවා. කෑ ගහ ගහ සිටුතුමා දුවගෙන එනවා දැකලා වළං හදන කෙනෙක් තමන්ගේ ගෙදරින් එළියට ඇවිල්ලා සිටුතුමාට කියනවා සිටුතුමනි කෑ ගහන්න දෙයක් නැහැ. මට බාර දුන්න වැඩේ මම හරියටම කළා කියලා. සිටුතුමා එතනම නතර වුණා. ඇස් දෙකෙන් කඳුළු වැක්කිරෙනවා. කරන්න දෙයක් නැහැ. දරා ගන්න බැරි දුකින් සිටුතුමා ගෙදර ආවා. එදා ඉඳලා සිටුතුමාට මේ ළමයා පේන්නම බෑ. මේ ළමයා මරන්න ක්‍රමයකුත් නැහැ. සිටුතුමා කල්පනා කළා මොහු කොහොම හරි මරන්න ඕනේ කියලා. අන්තිමට සිටුතුමා ලියුමක් ලීවා තමන්ගේ ප්‍රදේශයේ මුදලිතුමාට. ඒ ලියුමේ ලියලා තියෙන්නේ මේ ලියුම අරගෙන එන ළමයා මරලා මට පණිවිඩය එවන්න. ඉන් පස්සේ ඔබ වෙනුවෙන් කළ යුතු දේ මම කරන්නම් කියලා. මේ ළමයාට අකුරු ශාස්ත්‍රය ඉගෙනුවේ නැහැ. මරන්නමනේ හැදුවේ හැම වෙලාවෙම. ඒ හින්දා අකුරු කියවන්න දන්නේ නැහැ. තමන්ගේ මරණය ලියවිච්ච ලියුමත් අරගෙන තාත්තට වැඳලා කියනවා තාත්තේ මට මග වියදම් මොකවත් නැහැ අතේ කියලා. ඕන් නෑ පුතේ. මගට යනකොට තියෙනවා මගේ මිත්‍රයාගේ සිටු මාලිගාව. එහෙට ගිහිල්ලා උඹ කවුද කියලා කියාපන්. කණ්ඩ බොණ්ඩ ඕන තරම් ලැබෙයි කියලා. ඒ සිටු ගෙදර ගියහම සිටු බිරිඳ තමයි ඉස්සරළම හිටියේ. සිටු බිරිඳ කවුද කියලා අහලා මේ ළමයාගේ නම ഘോഷක. ഘോഷක කියලා නම තිබ්බෙත් මහා හඬක් තියෙනවා. සඳහන් කරනවා අර දිව්‍ය ලෝකේ ඉපදිච්ච කාලේ කනට කරලා දෙවියෙකුට යමක් කිව්වොත් යොදුන් ගානක් ඇහෙනවා කියලා. කනට කරලා කියහම. ප්‍රකෘති විදිහට කතා කිරුවොත් යොදුන් 10000ක් ඈතට ඒ හඬ පැතිරෙනවා කියලා. ඇයි මේ තරම් ලොකු හඬක්? පසේ බුදුරජාණන් වහන්සේ ආරක්ෂා කරන්න බුරපු නිසා මේ තරම් හඬක් ලැබිලා තියෙන්නේ. පින්නතුනි භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කර කර භාග්‍යතුන් වහන්සේගේ ගුණ මෙනෙහි කර කර සාදු සාදු කියලා හඬ නගන අයගේ කටින් මහනෙල් මල් සුවඳ හමනවා කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සාදු කීවත් ඒකත් මහා ශ්‍රේෂ්ඨ පින්කමක්. ඉතින් ඒ හඬ බොහොම ප්‍රබල නිසා ഘോഷක තමයි නම. තමන් ഘോഷක කියලා අර සිටු බිරිඳට කියහම ඇය බොහොම ආදරෙන් තමන්ගේ දරුවෙකුට වාගේ ඔහුට සැලකුවා. සිටු ගෙදරත් ඉන්නවා එක දුවක්. අවුරුදු 16යි වයස. දැන් මේ දරුවටත් එච්චර වයසයි. ඒ දුව ඊටාම ලස්සන නිසා දුවගේ ආරක්ෂාවට නිතරම 16ක් ළඟ තියලා ඉන්නවා. ඒ 16 හදිස්සියෙම මේ මහල් 7ක මාලිගාවේ උඩ තට්ටුවෙන් බැහැලා සිටි දුවගේ උවමනාවකට කඩපිලට යන්නයි යන්නේ. ඒක දැකලා සිටු බිරිඳ සඳහන් කළා මේ දරුවට ඉඳගන්න පුටුවක් දීලා නිදාගන්න ඇඳක් හදලා පාද සෝදලා තෙල් ගාලා සම්බාහනය කරන්න කියලා. හුඟක් දුර පයින් ඇවිල්ලානේ. ඒ ඔක්කොමත් කරලා කඩපිලටත් ගිහිල්ලා සිටිදුව ගාවට යනකොට වෙලා ගියපු නිසා සිටිදුව බොහොම දොස් කීවා. ඒ වෙලාවේ 16 කාරණාව මුල ඉඳලා කීවා. ഘോഷක කියලා පිරිමි ළමෙක් ඇවිල්ලා ඉන්නවා. එයාට ඇඳක් හදලා පුටුවක් හදලා පාද දෝවණය කරලා තෙල් ගල්වලා යන්න කියලා සිටු දේවිය මට කීවා. ඒ ටික කරලා එනකොටයි වෙලා ගියේ මගේ වරදක් නෙමෙයි කියලා. පින්නතුනි අර ഘോഷක කියන නම ඇහෙනකොටම අර සිටු ගෙදර තරුණියගේ ඇඟ වෙවුලලා ගියා. ඇයට කතා කරගන්නත් බැරුව ගියා. ඇය නිශ්ශබ්ද වුණා.
ඒ ටික වෙලාවක් එහෙමම ඉඳලා අර තරුණියගෙන් ඇහුවා නැත්නම් තමන්ගේ දාසියගෙන් අහනවා දැන් ඔහු කොතනද ඉන්නේ? අහවල් කාමරේ දැන් නිදි කියලා කීවා. සිටු දියණිය හැමෝටම හොරෙන් උඩින් බැහැලා ඇවිල්ලා මොකද ඇයට උඩින් බහින්න දෙන්නේ නැහැ ඒ තරම් ලස්සනයි. බැහැලා ඇවිල්ලා මේ ഘോഷක නිදාගෙන ඉන්න තැනට ගිහිල්ලා ඇය දැක්කා මේ ഘോഷකගේ ඇඳුමේ තියෙනවා ලිපියක්. ඒ ලියුම හිමීටම අරගෙන තමන්ගේ කුටියට ආපහු ගිහිල්ලා දොරවල් වහලා ලියුම බැලුවා. ලියුමේ ලියලා තියෙන්නේ මොහු මරන්න කියලා. ඇය කල්පනා කළා මෝඩයා. තමන්ගේ මරණ වරෙන්තුව අතේ තියාගෙනයි මේ යන්නේ. ඇය ඒක ඉරලා විසිකා. විසිකරලා ලියුමක් ලිව්වා මුදලිතුමනි. මේ ලියුම අරගෙන ඉන්නේ මගේ පුතා. මගේ පුතාට ওই ප්‍රදේශයෙන් මහල් 2ක නිවසක් හදලා දෙන්න. නිවස වටේට ආරක්ෂිත තාප්පයක් බඳින්න. මුරකාවල් වල මුරසෙබළු යොදන්න. අපේ අටුකොටු වලින් ධනෙ ගෙනල්ලා ගබඩා පුරවලා දෙන්න. අන්තිමට ප්‍රාදේශීය සිටුවරයාගේ දුවත් ඔහුට විවාහ කරලා දෙන්න. ඒ සියල්ලම කරලා මට පණිවිඩය එවන්න කියලා ඇය ලියුමක් ලියවා. ඒ ලියුම හිමීටම ගෙනහිල්ලා ඔහුගේ අර ඇඳුමේ ලිපිය තිබ්බ තැන රැඳෙව්වා. ඔහු ඒ ලිපිය ගෙනහිල්ලා මුදලිට දුන්නා. ලිපියට අනුව සියලු කටයුතු මුදලි කළා. විවාහෙත් ඉවර කරලා සිටු ගෙදරට පණිවිඩය එව්වා. සිටුවරයාට දරා ගන්න බැරි තරම් කේන්ති. මොහු මරන්න ක්‍රමයක් ඇත්තෙම නැහැ. අවස්ථා 7ක උත්සාහ කළා මරන්න. අවස්ථා 7ෙම මරණයෙන් බේරුණා. ඇයි අවස්ථා 7ෙම මරණයෙන් බේරෙන්නේ? පසේ බුදුරජාණන් වහන්සේට ආරක්ෂා සම්පත්තිය හදාපු පින නිසා. පින්නතුනි, ඒ ධර්ම කාරණාව විස්තර කරන්න තව දීර්ඝයි. අන්තිමට සිටුවරයා මැරෙනවා. සිටුවරයාට උවමනාව තියෙන්නේත් මගේ කිසිම ධනයක් මොහුට දෙන්න එපා කියලා. නමුත් සිටුවරයාට අවසාන වෙලාවේ වචන පැටලි නමුත් කියවෙන්නේ මගේ සියලු සම්පත් මොහුට දෙන්න කියලා. අර තරුණියට ഘോഷක කියන නම ඇහෙනකොටම මෙච්චර ලෙංගතුකමක් දැනුනේ ඇයි? ඒ තරුණිය වෙන කවුරුවත් නෙමෙයි. මොහු එදා දුර්භික්ෂයෙන් බේරෙන්න කාලී නම් තමන්ගේ බිරිඳත් එක්ක ඇවිල්ලා ගෝපල්ලගේ ගෙදර කිරිබත් අනුභව කරලා මැරිච්ච කාලේ ඔහුගේ බිරිඳ වෙච්ච කාලි තමයි පසේ බුදුරජාණන් වහන්සේට දන් දීලා දෙව්ලොව ඉපදිලා දෙව්ලොවින් චුත වෙලා දැන් මේ ප්‍රාදේශීය සිටු ගෙදර දුව වෙලා ඉපදිලා ඉන්නේ. ආන්ගේ සාංශාරික බැඳීම තමයි නම ඇහෙනකොටම දැනුනේ. එතකොට දැන් මේ තරම් ආරක්ෂා සම්පත්තියක් සහිතව 7 වතාවක් මරණයෙන් බේරුණේ කවුරු වෙනුවෙන් අතවැසිකම කරපු නිසාද? පසේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අතවැසිකම කරපු නිසා. පසේ බුදුරජාණන් වහන්සේට සේවය කරලා ඒ තරම් මහා කුසලයක් සසර පුරා භුක්ති විඳනං පින්නතුනි, අපිට වඳින්න පුදන්න වත්පිළිවෙත් කරන්න පුද පූජා පවත්වන්න උපහාර දක්වන්න ලෞතුරා බුදුරජාණන් වහන්සේ ලැබිලා තියෙන්නේ. ලෞතුරා බුදුරජාණන් වහන්සේ උදෙසා මේ අපි විසින් සිද්ධ කරන පින්කම් වල ආනිසංස මෙච්චරක් මෙපමණක් කියලා සඳහන් කරලා ඉවර කරන්න බැහැ කියලා නිතර දේශනා කරන්නේ අන්න ඒ නිසා. අපේ පින්නතුන් ඊටාම ශ්‍රද්ධාවෙන් මේ පින්කම් ටික ඊයේ ඉඳලා සම්පූර්ණ කර ගනිමින් ශ්‍රද්ධාව පෙරදරි කරගත්තනම් කොයි තරම් කුසල් සම්භාරයක් මේ වෙනකොට අත්පත් කරගෙනද කියන කාරණාව හිතට දැනෙනකොට ඔබට ඇති වෙන්නේ මහත් සතුටක්. තමන්ගේ ජීවිතයට කරගත්ත ලොකු සාධාරණයක් තියෙන බව ඔබට වැටහෙනවා.
ජීවිතයේ අන්තිම මොහොතේ නමුත් හිතලා සතුටු වෙන්න පුළුවන් උදාරතර පින්කමක් සම්පූර්ණ කරගෙන තියෙනවා. පින්නතුනි අපි මුලින් සඳහන් කළා ගාථා රත්නයක්. ඒ ගාථා රත්නේ අවසාන පද දෙකින් සිහිපත් කළා. ඒවං ජාතේන මච්චේන කත්තබ්බං කුසලම් බහු. මල් කරුවෙක් මල් නෙලලා රැස් කරනවා වගේ මෙලව උපන් සත්වයා විසින් බොහෝසේ කුසල් රැස් කරගත යුතුයි. ඒවං ජාතේන මච්චේන උපන් සත්වයා විසින් කත්තබ්බං කුසලං බහු බොහෝසේ කුසල් කරගත යුතුයි. බොහෝසේ කුසල් කරගත යුතුයි කියලා සඳහන් කරනකොට පැහැදිලි කරනවා නොකල් අටෙන් මිදිලා උපන් සත්වයා කුසල් රැස් කරගන්න වාග්ය තියෙන කෙනෙක්. මොකක්ද මේ නොකල් අටෙන් මිදෙනවා කියන කාරණාව? පින්තුනි නොකල් අටෙන් මිදෙනවා කියලා කියන්නේ නරකයෙන් මිදෙන එකක්. යම් කෙනෙක් අපායේ ඉපදිලා නම් ඒ පුද්ගලයාට පින් කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැනේ පින්නතුනි. නිරයේ උප්පත්තිය ලැබුවොත් එක දිගටම දුක් විඳින්න තමයි තියෙන්නේ. පින් කරන්න අවස්ථාවක් නැහැ. තියා හිතන්නවත් මොහොතක් නැති තරම්. එක දිගටම නිමක් නැතුව දුක් විඳින්න තියෙනවා. නිරය ඒ තරම්ම භයානකයි. තිරිසන් ලෝකේ ඉපදිලා පින් කරන්න අවස්ථාවක් තියෙනවද? තිරිසන් ලෝකේ ඉපදිලා පින් කරන්න අවස්ථාවකුත් නැහැ. പ്രേත ලෝකේ ඉපදිලා පින් කරන්න අවස්ථාවකුත් නැහැ. අසුරෙක් වෙලා ඉපදිලා පින් කරන්න අවස්ථාවකුත් නැහැ. මෙතන අසුර කියලා සඳහන් කරනකොට අසුර කොට්ටාස දෙකක් ඉන්නවා. දෙවිවරු වගේ සැප විඳින අසුර පිරිසකුත් ඉන්නවා. නිරයක තරම් දුක් විඳින අසුර පිරිසකුත් ඉන්නවා. සතර අපායේදී කතා කරන්නේ ඒ දුක් විඳින අසුරයෝ පිළිබඳව. එහෙමනම් මේ සතර අපායේ කොහේ ඉපදුනත් පින් කරන්න අවස්ථාවක් නැහැ පින්නතුනි. ආන් එහෙනම් නරක නිරයෙන් මිදුන අයට තමයි පින් කරන්න පුළුවන්කම තියෙන්නේ. නොකල් අටෙන් එක. තිරිසන් ලෝකෙන් මිදුන අයට තමයි පින් කරන්න පුළුවන්. പ്രേත ලෝකෙන් මිදුන අයට තමයි පින් කරන්න පුළුවන්. ඊළඟට හතරවෙනි කාරණාව සඳහන් කරනවා අසඤ්ඤ තලයේ සහ අරූප ලෝක. මේ අසඤ්ඤ තලයේ අරූප ලෝකවල ඉපදුනොත් ඒවා බ්‍රහ්ම ලෝක. කල්ප ගණන් අවශ්‍ය තියෙන බ්‍රහ්ම ලෝක. එවන් තැනක ඉපදුනත් පින්නතුනි පින් කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඊළඟට සඳහන් කරනවා පංච ඉන්ද්‍රයන්ගේ දුර්වල බව. යම් කෙනෙකුට ඇස් පේන්නේ නැත්තම් මේ වාගේ මහා චෛත්‍ය රාජානන් වහන්සේලා දැකලා බුදුරජාණන් වහන්සේගේ පිළිම වහන්සේලා දැකලා ආර්ය මහා සංඝරත්නය දැකලා සතුටු සිත් උපදවලා පින් කරගන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ නේ පින්නතුනි. ඉන්ද්‍රියන් දුර්වලයි නම් කන් ඇහෙන්නේ නැත්තම් බණ පදයක් අහගන්න අවස්ථාවක් නැහැනේ. අතපය වාරු නැත්තම් වෙහෙසිලා මහන්සි වෙලා පින්කම් වලට උදව් උපකාර කරන්න පුළුවන් කමක් නැහැනේ. නිරෝගී මනසක් නැත්තම් මොකවත් කරගන්න පුළුවන් කමක් නැහැනේ. ආන් ඒ නිසා පංච ඉන්ද්‍රියන් දුර්වලයි නම් ඒත් පින් කරගන්න තියෙන අවස්ථාව මගහැරිලා යනවා. ඊළඟට සඳහන් කළා ප්‍රත්‍යන්ත දේශය. මොනවද මේ ප්‍රත්‍යන්ත කියලා කියන්නේ? ප්‍රත්‍යන්ත දේශයේ ඉපදිච්ච කෙනාට පින් කරන්න ලැබෙන්නේ නැහැ. ඇමරිකාවේ ඉපදුනොත් පින් කරන්න ලැබෙනවද? ජපානයේ ඉපදුනොත් පින් කරන්න ලැබෙනවද? එංගලන්තයේ ඉපදුනොත් පින් කරන්න ලැබෙනවද? මේ බටහිර රටවල් වල පෙරදිගත් ඇතැම් රටවල් වල
බෞද්ධ රටවල් ලෝකේ තියෙන 10ක් විතර. ඒ රටවල් වලින් පරිබාහිරව වෙන රටක ඉපදිලා පින්කම් කරගන්න අවස්ථාවක් තියෙනවද අපිට? ඒ රටවල් වල ඉන්න මිනිස්සු සිල් ගන්නවද? ඒ රටවල් වල ඉන්න මිනිස්සුන්ට තිසරණ තියෙනවද? ඒ අයට දන් දෙන්න අවස්ථාව තියෙනවද? දන් දෙනවා කියලා සමහර රටවල් වල දෙනවා. නමුත් සම්මාදිට්ඨියක් නැහෙනි පින්නතුනි. ඔය අතර තවත් රටවල් තියෙනවා යාචකයෙකුටවත් කැම ටිකක් දෙන්න දෙන්නේ නැහැ. සමහර රටවල් තියෙනවා යාචකයන්ටවත් කැම දෙන්න බෑ. හේතුව තමයි යාචකයෙකුට කවුරු හරි කැම දීලා මොන හේතුවකින් නිසා හෝ ඒ යාචකයා මැරුණොත් කැම දුන්න පුද්ගලයා සම්පූර්ණයෙන් ඒ මරණයට වග කියන්න ඕනේ. ඒක තමයි නීතිය. ආන් ඒ නිසා කොච්චර බඩගින්න ඉන්නවා දැක්කත් කෑම වේලක් දෙන්නවත් යෙදෙන්නේ නැහැ. ඒක දෙපිරිසනගෙම අවාසනාව. අර පුද්ගලයාට ආහාරය ලබන්න වාසනාවක් නැහැ. අපේ දක්ඛින විභංග සූත්‍රයේ දේශනා කොට වදාලා දුස්සීල මිනිහෙකුට නමුත් කෑම වේලක් දුන්නොත් අනාගත ජීවිත දහසක් බඩගින්න ඉඳ සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඒ රටවල් වල අයට ඒ අවස්ථාවවත් ලබන්න තරම් වාසනාවකුත් නැහැ. ප්‍රත්‍යන්තයේ ඉපදිලා පින් කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ රටවල් විතරක් නෙමෙයි පින්නතිනි ප්‍රත්‍යන්ත කියලා කියන්නේ. අපේ රටෙත් ප්‍රත්‍යන්ත තියෙනවා. හිතලා බලන්නකෝ යාපනයේ වාගේ. පන්සලක් දකින්නේ නැහැ. හාමුදුරු කෙනෙක් දකින්නේ නැහැ. බණක් දහමක් අහන්න නැහැ. සම්මා දිට්ඨිකව පින්කම් කරන්න විදිහක් නැහැ. එහෙම ප්‍රදේශ මේ රට ඇතුළෙත් කොච්චර තියෙනවද? එන්න රට ඇතුළෙත් ප්‍රත්‍යන්ත තියෙනවා. එතකොට තවත් අපිට හිතන්න පුළුවන් අපි කොයිතරම් වාසනාවන්තද මේ රට ඇතුළෙත් එවන් ප්‍රත්‍යන්තයක උපදින්නේ නැතුව මේ වගේ පින්කම් කරන්න පුළුවන් ශ්‍රද්ධාව උපදවන්න පුළුවන් ප්‍රදේශවල උප්පත්තිය ලබන්නත් අපි විශේෂ පින්කම් කරලා තිබිලා තියෙනවා. ඊළඟට සඳහන් කරනවා පින්නතුනි අබුද්ධෝත්පාද කාලයේ. බුද්ධෝත්පාදයක් නොවෙනවා නම් ඒත් අපිට පින්කම් කරන්න අවස්ථාව නැහැනේ පින්නතුනි. අබුද්ධෝත්පාද කාලවල පින්කම් කරන්න විදිහක් නැහැ. ඇයි ධර්මයක් දන්නේ නැහැ. පින පිළිබඳව අවබෝධයක් නැහැ. තිසරණයක් දන්නේ නැහැ. සත්පුරුෂයෝ මුණ ගැහෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා සත්තු ජීවත් වෙනවා වගේ ජීවත් වෙලා මැරිලා සතර අපායේ පුරෝණ එක තමයි කරන්නේ. අබුද්ධෝත්පාද කාලවල අපි කොච්චරනම් ඉපදෙන්නේ නැද්ද? එවන් කාලවල පව් කරලා අපි කී පාරක් නම් නිරේ උපදින්නේ නැද්ද? නිවන් දකින්නතුරු අනාගතෙත් අබුද්ධෝත්පාද කාලවල ඉපදෙන්න අපිට කොයිතරම් සිද්ධ වෙයිද? පින්නතුනි මේ වාගේ මහ පිංකම් කරන වෙලාවට විශේෂයෙන් ප්‍රාර්ථනා කරන්න ඕනේ. අබුද්ධෝත්පාද කාලයක ඉපදුනත් නිර්මල තිසරණේ වැටහේවා කියලා. අබුද්ධෝත්පාද කාලයක ඉපදුනත් සම්මා දිට්ඨිය පහළ වේවා කියලා. අබුද්ධෝත්පාද කාලයක ඉපදුනත් පින පව මනවින් අවබෝධ වේවා කියලා. අබුද්ධෝත්පාද කාලවලත් එහෙම පින් පව් වැටහෙන අය ඉන්නවා. ඒ මහ බෝසත්වරු වාගේ අය. පසේ බෝසත්වරු වාගේ අය. උන්වහන්සේලාට පින් පව් මොනවද කියලා වැටහෙනවා. ඒ කාලවලත් එවන් උත්තම බෝසතාණන් වහන්සේලා ඇසුරු කරන අය පවෙන් වැළකීලා කුසලෙහිම පිහිටනවා. මහ බෝසත්වරු තිරිසන් ආත්මවල ඉපදුනත් තමන් ඇසුරු කරන සත්ව ප්‍රජාව පවා අකුසලයෙන් මුදවනවා.
තමන් තිරිසන් භවයක ඉපදිලා නමුත් මිනිස්සුන්ට පවා ධර්ම දේශනා කරනවා. තුන්ඩිල ජාතකයේ එහෙම ඔබට මතක ඇති. තවත් ඒ වාගේ ජාතක පාළියේ කාරණා බොහොම සඳහන් කරනවා. තිරිසන් ආත්මවල ඉපදිලත් මිනිස්සු සුගතියට යොමු කරපු තැන්. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ පින්නතුනි. මේ සංසාරේ ප්‍රාර්ථනාවක් උවමනාමයි මේ ගමන යන්න. ඒ නිසා අබුද්ධෝත්පාද කාලයක ඉපදුනත් නිර්මල ධර්මය තිසරණය හැම කල්හිම වැටහේවා කියන ප්‍රාර්ථනාව ඊටාම වටිනවා. අබුද්ධෝත්පාද කාලයක එහෙම නුනොත් සතර අපායටම මග හැදෙනවා. අවසාන කාරණාව තමයි මිත්‍යා දෘෂ්ටිය. දරුණුයි හරි භයානකයි මිත්‍යා දෘෂ්ටිය. මේ ලෝකේ මහා අකුසල් 6ක් තියෙනවා. ඒ 6න් 5ක් ආනන්තරීය පාප කර්ම. අනිත් එක තමයි මිත්‍යා දෘෂ්ටිය. ආනන්තරීය පාප කර්ම වලටත් වඩා භයානකයි පින්නතුනි මිත්‍යා දෘෂ්ටිය. කල්පය විනාශ වෙන කාලයක් වෙච්චහම ආනන්තරීය කර්ම කරලා මොනවද මේ ආනන්තරීය කර්ම කියලා කියන්නේ? ඇයි මේවට ආනන්තරීයයි කියලා කියන්නේ? අන්තරීයයි කියලා කියන්නේ අතරක් නෑ කියන එක. න අන්තරීය ආනන්තරීය අතරක් නෑ. එවන් කර්මයක් යමෙක් කරලා තියෙනවා නම් මරණයත් එක්කම ඒ කාන්තේම අවීචිය උපදිනවා. අතරක් නෑ කිව්වේ ඒකයි. ඇහි පිල්ලම් ගහනවටත් වඩා ඊටාම අඩු කාලයයි ගත වෙන්නේ අන්තිම ප්‍රාණ වායුව වාතලයට මුදා හරින මොහොතේම ඔහු අවීචියේ පහළ වෙනවා. ඒකයි ආනන්තරීය කියලා කියන අතරක් නෑ. නමුත් කපනැසෙන කාලයක් වෙනකොට මේ අවීචියේ ඉන්න අය පවා අවීචියෙන් මිදෙනවා කියලා කියනවා. හැබැයි මිත්‍යා දෘෂ්ටිකයෙකුත් අවීචියේ ඉන්නවා නම් ඔහු අවීචියෙන් මුදවන්නේ නැහැ. කල්ප විනාශයෙන් විනාශ නොවන වෙනත් සක්වලක අවීචියකට කර්මය විසින් මාරු කරනවා කියලා කියන්නේ. ඒ තරම්ම භයානකයි මිත්‍යා දෘෂ්ටික කර්මය. මොනවද මිත්‍යා දෘෂ්ටි කියලා කියන්නේ? සම්මා දිට්ඨියට ප්‍රතිවිරුද්ධයි නම් යමක් ඒ හැම දෙයක්ම මිත්‍යා දෘෂ්ටියක්. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු දේශනාවට ප්‍රතිවිරුද්ධයි නම් මේ ලෝකේ තියෙන යමක් ඒ ප්‍රතිවිරුද්ධ දේවල් මිත්‍යා දෘෂ්ටි. එහෙමනම් මේ කාල 8 තමයි නොකල් 8 කියලා සඳහන් කළේ. නොකල් 8න් මිදුන සත්වයාට බොහෝ කුසල් රැස් කරන්න පුළුවන්. එහෙමනම් පින්නතුනි ඔබ අපි හැමෝම නොකල් 8න් මිදිලා ඉන්නේ. එක දිගට පින් කරගන්න කාලයකුයි මේ ලැබිලා තියෙන්නේ. ඒ කාලය අතපසු කරගන්නේ නැතුව ප්‍රමාද වෙන්නේ නැතුව කාලේ නිකරුණේ නාස්ති කරන්නේ නැතුව වහ කුසල් රැස් කරන්න ඕනේ. අපි මුලින්ම සිහිපත් කළා වගේ තිසරණේ පිරිසිදු කරගෙන පංචශීලය ආරක්ෂා කරගෙන බොහෝ සේපින් රැස් කරන්න ඕනේ. මනුස්ස ජීවිතේ ශ්‍රේෂ්ඨයි කියන්නේ කරුණු ටිකක් අපි මුලින් සාකච්ඡා කළා. මනුස්ස ජීවිතය සතර අපායට යන අතරමඟ එක නවාතනක් කියලා අපි මතක් කළා. අපේ නිවස පිළිබඳවත් කරුණු ටිකක් කියලා අපි ධර්ම දේශනාව ඉවර කරමු. මේ මනුස්ස ජීවිතයේ අපේ පවුල හරියට හතරමං හන්දියක් වගේ. අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා. සමහරට දරුවෝ දෙන්නෙක්, 3 දෙනෙක්, 5 දෙනෙක්. ඔහොම පිරිසක් ඉන්න පුළුවන් ගෙදර. දරුවෝ 5 දෙනෙක් ඉන්නවා නම් අම්මයි තාත්තයි ඒ ගෙදර සමාජිකයෝ 7 දෙනෙක් ඉන්නවා. මේ ගෙදර කියලා කිව්වේ හතරමං හන්දියක්. ඒ හතරමං හන්දියක් කියලා මම සඳහන් කළේ
අපි පින්නතුනි හිතලා බලන්න හතරමං හන්දියේදී මොකද වෙන්නේ කියලා. හතරමං හන්දියේදී වෙන්නේ හතර පැත්තෙන්ම ආපු අය එකට මුණ ගැහෙනවා. එකට මුණ ගැහිලා නැවත ඒ අය වෙන වෙන පැති වලට යනවා. උතුරෙන් ආපු කෙනා බටහිරට යනවා. දකුණෙන් ආපු කෙනා පෙරදිගට යනවා. හතරමං හන්දියේදී මුණ ගැහිලා අපි වෙන වෙන පැති වලට වෙන් වෙනවා. ආන් ඒ වගේ තමයි අපේ අම්මා කොහෙන් ආවද කියලා අපි දන්නේ නැහැ. අපේ තාත්තා කොහේ ඉඳලාද ආවේ කියලා දන්නේ නැහැ. නමුත් ඒ දෙන්න එකට මුණ ගැහිලා. අපි දන්නේ නැහැ අපේ අයියා, අපේ අක්කා, අපේ නංගි, මල්ලි මේගොල්ලෝ කොහේ ඉඳලාද මේ ගෙදරට ආවේ කියලා. එක දිහාවල් වල ඉඳලා ඇවිල්ලා මේ ගෙදරදී අපි ඔක්කොම මුණ ගැහිලා. මේ ගෙදරදී මුණ ගැහිච්ච අපි ටික කාලෙකින් මේ ගෙදරින් පිට වෙලා යනවා. අම්මට තාත්තට කලින් දරුවෝ යන්න පුළුවන්. නමුත් දැන් කොහාටද යන්නේ? 7 දෙනා 7 පැත්තකට යන්න පුළුවන්. නැත්නම් නොඑක් පැති වලට යන්න පුළුවන් 7 දෙනා. දෙන්නෙක් එකපාරේ යන්නත් පුළුවන්. 3 දෙනෙක් එකපාරේ යන්නත් පුළුවන්. සමහර පවුල් වල ඔක්කොම එකපාරේ යන්නත් පුළුවන්. හැබැයි එහෙම වෙන්නේ කොහොම වුණොත්ද? තිසරණයි පන්සිලුයි ඒ ගෙදරම අයට හොඳටම තියෙනවා නම් ගෙදරම අය මැරිලා එකම පාරේ යනවා. මොන පාරේද යන්නේ? සුගතියට යන පාරේ යනවා. ඒ අය සුගතියේදී ආයෙ හම්බ වෙනවා. සමහර වෙලාවට එහෙත් එකටම පින් කරගත්තොත් එහෙන් චුත වෙනකොට ආයෙ මනුලවත් එකටම උපදිනවා. එකට පින්කම් කරන අය එකටම මුණ ගැහෙන බව ධර්මයේ බොහෝ තැන්වල සඳහන් කරලා තියෙනවා. එහෙනම් ඔබ හිතලා බලන්න. අපි එක පාරෙම යන පවුලක්ද? නැත්නම් අපේ පවුලේ අනික් අය කොහේ යයිද? ඔය කාරණාව හිතලා බලලා හැමෝම තමන්ගේ පාරේ ගෙන්න ගන්න. නමුත් වර්තමානයේ ධර්මයේ හුඟක් දන්නේ නැති නිසා, ශ්‍රද්ධාවත් හිග නිසා, කල්යාණ මිත්‍ර බවත් නැති නිසා එක පාරක යන්න උත්සාහ දරන බව නම් පේනවා හුඟක් අඩුයි. සමහර වෙලාවට අම්මයි තාත්තයි දෙන්නම බණ අහන්න යනවා. අම්මයි තාත්තයි දෙන්නම පොයට සිල් ගන්නත් යනවා. හැබැයි ඒ දෙන්න කවදාවත් බණ අහන්න දරු පැටවු ටික එක්ක යන්නේ නැහැ. කවදාවත් බණ සිල් ගන්න ළමයි ටික එක්ක යන්නේ නැහැ. ළමයිට සම්මාදිට්ඨියක් නැහැ. ළමයිට තිසරණත් නැහැ. ළමයිට පන්සිලුත් නැහැ. ඒගොල්ලෝ ඉස්කෝලේ ගිහිල්ලා එනකොට, පන්ති ගිහිල්ලා එනකොට මගදී යට වෙලා මැරුණොත් අපායටම යනවා. අපි සිල් අරගෙන බණ අහලා සුගතියට යන්න පාර හදනවා. ළමයිට මොකවත් නැති නිසා ඒ අය මැරිලා අපායට යනවා. ධර්මය දන්නවනම්, හොඳට බණ අහලා නම්, සසර තේරුම් අරන් නම් ඉස්සරලම කරන්නේ සම්මාදිට්ඨික කරන එක. තිසරණෙහි පිහිටවන එක. සිල් ආරක්ෂා කරන එක. මොනවා ඉගෙන ගත්තත් වැඩිම වුණොත් මේ ලෝකේ අවුරුදු 70ක් 75ක් ජීවත් වෙයි. ඒ ටික කරගෙන මැරිලා නිරේටනේ යන්න තියෙන්නේ. ඒ ගිහිල්ලා අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් කල්ප ගණන් විඳවන්න වෙනවා. නමුත් පින්නතුනි, කුසලුත් රැස් කරවලා තිසරණයත් පිරිසිදු කරලා තිබුණොත් සතර අපායෙන් මිදලා සුගතියට යයි. ශ්‍රේෂ්ඨ වූ මනුස්ස ජීවිතය අර්ථවත් කරන්න. දරුවන්ගේ ජීවිත ටිකත් අර්ථයෙන් පුරවන්න. දරුවන්ට තියෙන හැබෑම ආදරේ තමයි අපායට යන පාර වහලා දෙන එක. ඒක කරන්න හොඳටම පුළුවන්කම තියෙන්නේ මුලින්ම මව්පියන්ට. ඒ ටිකත් කරලා ඔබ සත්පුරුෂයෝ බවට පත් වෙලා තව බොහෝ දෙනාට පිහිට වෙලා ඔබේ මෙලව ජීවිතේ සුවපත් කරගෙන පරලෝ ජීවිතේ සුගතිගාමී කරගෙන මේ සංසාරයෙන් එතර යන්න අපි පාර හදා ගන්න ඕනේ. ඒකටයි මේ ශ්‍රේෂ්ඨ ජීවිතයේ බුද්ධාන්තරයක ලබාගත්තේ
සසර කුසල් බොහෝම වියදම් කරලා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.